හරි. දැන් අපි y සමානයි e රේඛාව කියන එක තේරුම් ගත්තා. දැන් ගැටලු තියෙන ළමයි ඉන්නවා නම් තව එක සැරයක් කියලා දෙනවා අහගෙන ඉන්න. y සමානයි e රේඛාව හෙවත් අංශක 45 රේඛාව කියලා කියන්නේ තිරස් අක්ෂයට y සිරස් අක්ෂයට e ගෙන සමාන අගයන්ගෙන් අක්ෂගත කර අඳිනු ලබන සරල රේඛාව. මේ y සමානයි e රේඛාවේ තියෙන ලක්ෂණ කීපයක් පැහැදිලි කළා. පළවෙනි ලක්ෂය මේ පළවෙනි ලක්ෂණය තමයි මූල ලක්ෂයෙන් ආරම්භ වන නිසා අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. දෙවෙනි ලක්ෂණය තමයි මේ සරල රේඛාවේ බෑවුම හැමතැනම එකට සමානයි. තුන්වෙනි ලක්ෂණය තමයි වක්‍රයේ මත ඉඳලා තිරස් හා සිරස් අක්ෂයට අඳින සරල රේඛාවන්හි වටිනාකම එකිනෙකට සමාන වෙනවා. ඔන්න ඔය කියන අවස්ථා තුන තමයි මේ මොකද්ද අංශක 45 රේඛාවේ තියෙන ලක්ෂණ කියලා අපි සලකන්නේ. හරි දැන් අපි බලමු මේ අංශක 45 රේඛාව භාවිතා කර y සමානයි e කියන කොන්දේසිය ප්‍රස්ථාර සටහනක නිරූපණය කරන්නේ කොහොමද කියලා. දැන් මම ඒකට වෙනම ප්‍රස්ථාරයක් අඳිනවා. ඔයා බලාගෙන ඉන්න සරලව මම වෙනම ප්‍රස්ථාරයක් අඳින්නම්. ටිකක් ලොකුවට එතකොට ඔයාලට මේක පැහැදිලි වෙයි. අපි බලමු y සමානයි e කියන කොන්දේසියට අදාළ ප්‍රස්ථාර සටහන අඳින්නේ කොහොමද කියලා. පුතේ අපි මෙහෙමයි කරන්නේ. මුලින්ම අපි ඇඳ ගන්නවා මේ රූප සටහනේ y සමානයි e රේඛාව. මේ පැත්තට e ගන්නවා මේ පැත්තට y ගන්නවා. දැන් y සමානයි e රේඛාව අඳින හැටිවා දන්නවා. හොඳට මතක තියාගන්න මේ අක්ෂ දෙක සමාන පරතරයන්ගෙන් ලකුණු කළ යුතුයමයි. නැත්තම් වැරදි. අපි හිතමු 1000 2000 3000 4000 විදිහට ගත්තා කියලා. මේ පැත්තත් 1000 ඒ ප්‍රමාණයෙන් 2000 3000 4000 විදිහට ගන්නවා අපි. දැන් අංශක 45 රේඛාව ඉස්සලා ලකුණු කරමු. ඔයාලට මේක අඳින්න පුළුවන්. දැන් කියලා දුන්න හින්දා. හරි. අපි මේ ලක්ෂය ආකලා අපි අංශක 45 රේඛාව ඇඳ කියලා හිතමු. මේ තමයි y සමානයි e රේඛාව. එහෙම නැත්නම් අංශක 45 රේඛාව ඇඳේ. දැන් පුතේ මේක ඇඳට පස්සේ අපි ගණන් හදද්දි තේරෙවි අද දවස් එකක් කියලා දෙන්නම්. හැම වෙලේම මින් ඉදිරියටත් මේ පාඩම යන හැම දවසකම ප්‍රස්ථාර කොළ දෙක තුනක් ළඟින් තියාගන්න පුතේ ප්‍රස්ථාර අඳින්න වෙනවා. අඩුම තරමින් කොටු රූල් කොළ එක හරි අඳින්න වෙයි. ඔයාට විභාගෙදී නම් ප්‍රස්ථාර කොළ වල අඳින්නම වෙනවා. හරි දැන් අපි ඊළඟට කරන්නේ පුතේ අපිට දීලා තියෙන අභ්‍යාසයේ මේ y අගයන් හැම එකටම ගැලපෙන e අගය හොයාගන්න ඕන. අපි කතා කරන්නේ සරලාර්ථිකයක් නම් e වල අගය වෙන්නේ c ධන i. තව ටිකකින් කියලා දෙනවා. අපි රජයේ සහිත සංවෘතාර්ථිකය කියලා එකක් කතා කරනවා. ඒකේ e සමානයි c ධන i ධන g. අපි විවෘතාර්ථිකයක සමතුලිතය සාකච්ඡා කරද්දී e වල අගය හැදෙන්නේ e සමානයි c ධන i ධන g ධන nx. ඒ හින්දා සම්පූර්ණ නැත්තම් විශාලම ගාන ඔයාට එන්නේ විවෘතාර්ථිකේ නම් විවෘතාර්ථිකයක e වල අගය එන්නේ e සමානයි c ධන i ධන g ධන nx. ඒක තමයි විභාගෙට මේ දක්වා දීලා තියෙන්නේ ඇත්තටම. සරල ආර්ථිකයක නෙමෙයි රචනා පේපර් එකේ විවෘතාර්ථිකයක සමතුලිතය තමයි ප්‍රස්ථාර ලේඛන සමීකරණ වලින් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ සංකීර්ණ අධීරෙන්ම තමයි ගාන එන්නේ ඔයාට. අපි ඒවා හදමු හිමීට හදද්දී ඔක තේරෙනවා තාම ඔයා දන්නේ නැහැ මේ කියන දේ. අපි අද දවසේ එකින් එක කතා කරද්දී ඔයාට මේක රටාව පැහැදිලි වුණාම ඉගෙන ගන්න ලේසියි. අද දවසේ මම සරල ආර්ථිකයක සමතුලිතය හැදෙන හැටි කියලා දෙනවා. එතකොට ඊළඟ දවසේ අපිට විවෘතාර්ථිකයක සංවෘත නැත්නම් රජයේ සහිත සංවෘතාර්ථිකයක ගත්තාම ඔයාට මේවා පැහැදිලි වෙනවා. ටිකෙන් ටික යමු අපි. දැන් අහගන්නකො මේ කියන දේ. මේ ගානේ දීලා තියෙන අභ්‍යාසයට අනුව අපි මොකද කරන්නේ? සෑම y අගයකටම සරිලන e අගය හොයා ගන්නවා. ඊට පස්සේ අපි e වක්‍රය මේ ප්‍රස්ථාරය අඳිනවා.
හිතන්න මේ ඊ වක්‍රේ පටන් ගත්තේ මෙතනින් කියලා අපි ගණන් හදද්දි තේරි. මෙහෙම පටන්ගෙන මේක යනවා මේ විදිහට සරල රේඛීයව ගිහිල්ලා මෙන්න මේ විදිහට ව්‍යාප්ත වෙනවා. ඒක හරියටම ඡේදනය වෙන්නේ මෙන්න මේ ලක්ෂයේදී කියලා හිතන්න. මේ දෙන්නව ඡේදනය වෙනවා මේ 2000 දී. මේ අපි ඇන්දේ E සමානයි C ධන I ධන G ධන NX කියන රේඛාව. අපි හිතමු විවෘතාර්ථිකයක E වක්‍රය තමයි ඔය ඇන්දේ. අපිට හම්බෙන ලොකුම ගාන ඕක තමයි. එතකොට මෙන්න මේ E කියන වක්‍රය y සමානයි E රේඛාව ඡේදනය වන තැන තියෙනවනේ. මම මෙතන D කියලා කියන්න. මේ D ලක්ෂයේදී පුතේ y සමානයි E කියන කොන්දේසි ඉටු වෙනවා. ඔයා හොඳට මතක තියාගන්න ඔයාලට ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම්. හැම වෙලෙම ඔයා හිතන්න මේ y සමානයි E රේඛාවෙන් පෙන්වන්නේ y කියලා හිතන්නකෝ. y අක්ෂ මේ රේඛාව කියලා හිතන්නකෝ. එතකොට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. එහෙනම් මේ සැබෑ E රේඛාව මේ y රේඛාව ඡේදනය වෙන තැන y ඊට සමාන වෙනවා. එහෙනම් අපේ කොන්දේසි ඉටු වෙනවා. අන්න සාරවාර්ථිකයේ සමතුලිත වෙනවා. එතකොට ඒ සමතුලිත ලක්ෂයේදී තීරණය වන y අගයට අපි නමක් කියනවා. මේකට කියනවා පුතේ සමතුලිත ජාතික ආදායම. සමතුලිත ජාතික ආදායම කියලා කියන්නේ ඒ සමතුලිත ලක්ෂයේදී තීරණය වන ජාතික ආදායම y වල අගයට. අපි කියනවා සමතුලිත ජාතික ආදායම කියලා. දැන් අපේ ඉලක්කය තමයි ඔන්න අපි සමතුලිත ජාතික ආදායම හොයාගත්තා. දැන් ඔයාට මීට මොහොතකට කලිමුත් මම මතක් කළා ගිය සතිය අපි අවසන් කරෙත් එතනින්. දැන් බලන්න මේ y වල අගය හොඳට බලන්න මේ තියෙන y නම් මේ y සමාන E රේඛාවෙන් පෙන්නන්නේ y. y වල අගයට ඉහළින් නම් E පිහිටන්නේ මේ කොටසේ. හොඳට බලන්න මේ සමතුලිත මට්ටමට වඩා අඩු නිමවුම් මට්ටම් වලදී y ට ඉහළින් පිහිටන්නේ E. ඒ කියන්නේ මම මේ මෙහෙම පාට කරන කොටසේ මෙන්න මේ කොටසේ මම මේ පැත්තෙන් වාට ඊතලයක් දාලා පෙන්නුවොත් ඔය කොටසේ E විශාලයි y ට වඩා ඔයාට තේරෙන්න ඕන. මොකද E ඉහළින් පිහිටන්නේ y පහළින් පිහිටන්නේ. තේරෙන්නේ නැති දරුවෙක් හිටියොත් අහන්න. එතකොට මට කවුරු හරි කියන්න එහෙනම් මේ කොටසේදී E විශාල නම් y ට වඩා අපි නිමවුම වැඩි කරන්නද ඕනේ අඩු කරන්නද ඕනේ? ප්‍රසාරණයක්ද කරන්නේ සංකෝචනයක්ද? ප්‍රසාරණයක් කරන්න ඕනේ. කුමන නිමවුම් මට්ටම දක්වා අපි නිමවුම ප්‍රසාරණය කරන්න ඕනේද? කුමන නිමවුම් මට්ටම දක්වාද අපි නිමවුම ප්‍රසාරණය කරන්නේ? කියන්න බලන්න. අපි නිමවුම වැඩි කරගෙන ගිහිල්ලා නතර වෙන්න ඕනේ කොතෙන්ද? ඇවිල්ලාද? තේරුන්නේ වගේ. දැන් ඔයාලට මං කිව්වේ මේ සමතුලිත ආදායම් මට්ටමට වඩා අඩු නිමවුම් මට්ටම් වලදී තමයි y ඉහළින් පිහිටන්නේ නැත්නම් E ඉහළින් පිහිටන්නේ y පහළින් පිහිටන්නේ. එහෙනම් ඔයා කිව්වා නිමවුම ප්‍රසාරණය කරන්න ඕන. ඒකට හේතුව ඉල්ලුමට සරිලන නිමවුමක් නැහැ. එතකොට අපි නිමවුම වැඩි කරන්න ඕන. ඒ නිමවුම වැඩි කරන්නේ කොතෙන්ද දක්වාද? කුමන නිමවුම් මට්ටම දක්වාද නිමවුම වැඩි කරන්න ඕන අපි? මොන ආදායම් මට්ටම දක්වාද අපි ආදායම නැත්තම් නිමවුම වැඩි කරන්නේ? කවුරු හරි කියන්නේ? අපි පුතේ නිමවුම වැඩි කරන්න ඕන බිඳුවේ ඉඳලා 2000 දක්වා. 2000න් පස්සේ අපි නිමවුම වැඩි කරන්නේ නැහැ. මොකද 2000 දී y ඊට සමාන වෙනවා. ඒ කියන්නේ ඉල්ලුමට සරිලන නිමවුමක් බිහි වෙනවා. ඒතකොට තව දුරටත් අපි නිමවුම ප්‍රසාරණය කරන්නේ. තේරුණාද? හරි. ඊළඟට අපි හිතමු මේ 2000ට වඩා වැඩි නිමවුම් මට්ටම් වලදී හොඳට බලන්න මේ 2000 ඉක්ම වූ නිමවුම් මට්ටම් වලදී මොකද වෙන්නේ බලන්න. ඉහළින් පිහිටන්නේ පුතේ ඊද වයිද? මේ පාට කරන කොටසේ ඉහළින් පිහිටන්නේ කවුද? y. මේකේ y විශාලයි e කුඩා වෙනවා. දැන් නිමවුම සංකෝචනයක්ද වෙන්නේ ප්‍රසාරණයක්ද කරන්නේ?
සමතුලිතයේ දක්වා. අපි මොකද කරන්න කිව්වේ? සංකෝචනය කරන්න ඕන. ඒක තමයි වෙන්නේ. එතකොට මේ සංකෝචනය කරලා නවතින්නේ කොතෙන්ද ආවහමද? නිමෝම ඒකක 2000 මට්ටමට ආවහම 2000 දක්වා අපි නිමෝම සංකෝචනය කරනවා. 2000 දී y ඊට සමාන නිසා ප්‍රසාරණ හෝ සංකෝචන වලින් තොරව ආර්ථිකයේ සමතුලිත වෙනවා. එහෙනම් ඔන්න තේරුම් ගන්න පුතේ y සමානයි e කොන්දේසියට අදාළව සාර්වාර්ථිකයක් සමතුලිත වෙන්න නම් y ඊට සමාන වන ලක්ෂයේදී තමයි ඒ සාර්වාර්ථිකයේ සමතුලිත වෙන්නේ. ඒ මට්ටමට අදාළ නිමෝමට අපි කියනවා සමතුලිත ජාතික නිමෝම නැත්නම් සමතුලිත ජාතික ආදායම කියලා. ඊට වඩා අඩු නිමෝමක් ආර්ථිකය තුල පවතිනවා නම් ඒ නිමෝම මට්ටම් වලදී E වල අගය විශාලයි y වල අගයට වඩා. කොටින්ම කිව්වොත් සැපයුමට වඩා වැඩි ඉල්ලුමක් ආර්ථිකය තුල තියෙනවා. එතකොට අපි ඉල්ලුමට සරිලන නිමෝමක් බිහිවන තෙක් අපි නිමෝම ප්‍රසාරණය කරනවා. ඒ ප්‍රසාරණේ නවතින්නේ දරුවනේ නිමෝම සමතුලිත මට්ටමට ආවට පස්සේ. එතනින් එහාට තවදුරටත් අපි නිමෝම වැඩි කරන්නේ නැහැ. මොකද මෙතනදී සාර්වාර්ථිකයේ සමතුලිත වෙනවා. අපි හිතමු කිසියම් ආර්ථිකයක ජාතික ආදායම සමතුලිත මට්ටමට වඩා වැඩි මට්ටමක තිබුණා කියලා. එතකොට බලන්න E වල අගයට වඩා y වල අගය විශාලයි. ඉල්ලුමට වඩා නිමවුමක් තියෙනවා. එතකොට අතිරික්තයක් ආර්ථිකය තුල තියෙනවා. එතකොට අපි නිමවුම සංකෝචනය කරගෙන එනවා. කොතෙන් එනකන්ද? සමතුලිත ජාතික ආදායම දක්වා. ඒ කියන්නේ 2000 දක්වා අපි නිමවුම සංකෝචනය කරනවා. 2000 දී මේ දෙන්න මොකද වෙන්නේ? සමාන වෙනවා. එතකොට නිමවුමේ ප්‍රසාරණයක් හෝ සංකෝචනයකින් තොරව සාර්වාර්ථිකය සමතුලිත වෙනවා. ඒ නිසා අපි කියනවා y සමානයි e කියන ලක්ෂයේදී ප්‍රසාරණ හෝ සංකෝචනයකින් තොරව සාර්වාර්ථිකය සමතුලිත වෙනවා. මේක තමයි පුතේ අපි අඳින ප්‍රස්ථාර සටහන. බලන්න කාට හරි තේරුන්නේ නැද්ද කියලා මට කියන්න. එහෙනම් ඔයා මේක අඳින්න මම විනාඩි 3ක විතර කාලයක් දෙනවා. ඔයාගේ පිටු අංක 6 අර දෙවෙනි ප්‍රස්ථාරේ අඳින්න මේක ඉක්මනින් අඳින්න. පාට භාවිතා කරලා අඳින්න. ගැටලුවක් තියෙනවා නම් ඒ ගමන් අහන්න. විනාඩි 3යි දෙන්නේ මම. හරි එහෙනම් පටන් ගමු. බලා ගන්න පුතේ මම එක සැරයක් අහපව් පැහැදිලි කරනවා. අහුවෙච්ච නැති අය හොඳට අහගෙන ඉන්න. පුතේ මම දැන් සාකච්ඡා කරමින් ආවේ y සමානයි e කියන කොන්දේසිය යටතේ සාර්වාර්ථිකයක් සමතුලිත වන ආකාරය ප්‍රස්ථාර ගත කරන්නේ කොහොමද කියලායි කියලා දෙන්න ආවේ. පුතේ එතකොට අපි කරන්නේ තිරස් අක්ෂයට y අරගෙන සිරස් අක්ෂයට e අරගෙන සමාන අගයන්ගෙන් අක්ෂගත කරනවා. ඒ කියන්නේ දෙපැත්තම එක සමානව ලකුණු කරන්න කියලායි ඔය කියන්නේ. මේ y සමානයි e කොන්දේසියේදී එසේ විය යුතුයි. නැත්තම් වැරදි ප්‍රස්ථාරය. හොඳට මතක තියාගන්න ඔයාට ඕන විදිහට අඳින්න එපා. ඊට පස්සේ අපි කරන්නේ මුලින්ම y සමානයි e රේඛාව හෙවත් අංශක 45 රේඛාව නිර්මාණය කරනවා. ඒක මම දැන් කලින් කියලා දුන්නා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? සෑම y අගයකටම අදාළ සැබෑ e අගය හොයලා e රේඛාව අඳිනවා. මේ ප්‍රස්ථාරෙම e රේඛාව ලකුණු කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? y සමානයි e රේඛාව හෙවත් අංශක 45 රේඛාව මේ e රේඛාව ඡේදනය වන ලක්ෂයට යනවා. අන්නේ ඡේදන ලක්ෂයට අපි කිව්වා D කියලා. ඒ ඡේදන ලක්ෂයේදී y සමානයි e කියන කොන්දේසි ඉටු වෙනවා. ඒ මට්ටමට අදාළ ජාතික ආදායමට කියනවා සමතුලිත ජාතික ආදායම කියලා. ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්නේ මේ සමතුලිත ආදායම් මට්ටමට වඩා අඩු ආදායම් මට්ටම් වලදී y වල අගයට වඩා ඉහළින් e වල අගය පිහිටන්නේ. එතකොට මොකද වෙන්නේ? නිමෝම ඉල්ලුමට සරිලන නිමෝමක් නැති නිසා නිමෝම ප්‍රසාරණය කරලා සමතුලිත ජාතික ආදායම් මට්ටම දක්වා නිමෝම ප්‍රසාරණය කරනවා.
ඊට පස්සේ අපි බැලුවොත් ජාතික සමතුලිත මට්ටමට වඩා වැඩි නිමවුම් මට්ටම් වලදී ඉහළින් පිහිටන්නේ y පහළින් පිහිටන්නේ e. එතකොට අපි කියනවා y විශාලයි ඊට වඩා. ඒ කියන්නේ ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් ආර්ථිකය තුල නිර්මාණය වෙනවා. එතකොට ආර්ථිකයේ සමතුලිත වෙන්න නම් අපි නිමවුම සංකෝචනය කරන්න ඕන. එහෙනම් මේ මට්ටමේදී අපි නිමවුම සංකෝචනය කරනවා 2000 දක්වා. එතකොට 2000 දී y ඊට සමාන නිසා සංකෝචන හෝ ප්‍රසාරණ වලින් තොරව සාර්වාර්ථිකය සමතුලිත වෙනවා. ඔන්න ඕක තමයි අපේ පළවෙනි ප්‍රස්ථාර සටහන y සමානයි e කොන්දේසියට අදාළව. එහෙනම් මෙතනින් y සමානයි e කියන සමතුලිත කොන්දේසිය අවසාන වෙනවා. එහෙනම් අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන දෙවෙනි කොන්දේසිය තමයි පුතේ w සමානයි j කොන්දේසිය. මේ පාඩම් එකින් එක හොඳට බලාගෙන ඉන්න ඕන නෝට් එකත් එක්කලා උගන්නපු දෙයි ඔයාට වීඩියෝ දාලා තිබ්බා. හැමදාම ඔයාට වීඩියෝ බලන්න දෙන්නේ නැහැ කිව්වා. ඒ දින දවසට හැමෝම අනිවාර්යෙන් පැය 24ක් දාලා තිනවා. ඒ ඕනම වෙලාවක බලන්න පුළුවන්. ඔයාට එහෙම බෑ කියන්න අයිතියක් නැහැ. මොකද එච්චර වෙලාවක් ඕපන් කරලා තිබ්බහම ඒ දවස් ඇතුළත කුමන හෝ රෑක හරි ඒක බලා ගන්න ඕන. මොකද පැය 24ක් ඔයාට වැඩ නෑ පුතේ. මම ඒක හොඳටම දන්නවා. ඔයාලට පැය දෙක තුනක පන්ති තියෙන දවසකට සමහරට හරි පැය 6ක් තිබ්බා කියන්නකෝ. තව පැය 18ක් තියෙනවා. ඒ අතර කාලේ ඒ දාන වීඩියෝ බලන්න මම ඊට වඩා වැඩි කාලයක් වීඩියෝ එක ඕපන් කරලා තියන්නේ අයින් කරලා දානවා. මොකද ඒක මටත් හොඳයි ඔයාටත් හොඳයි. නිකන් ඔහි වීඩියෝ දාලා තිබ්බහම ඔයාට කැමති විදිහට නේද එහෙම බලන්න ගිහපුවහම ඔයා වැඩේ ප්ලෑන් කරලා කරන්නේ. සමහර ළමයි තමන්ට කැමති දවසට තමයි ඒක බලන්න හදන්නේ. එහෙම වීඩියෝ බලන්න දෙන්නේ නෑ මගේ. ඒ නිසා මම දාන දවසට විතරයි ඔයාට වීඩියෝ එක බලන්න වෙන්නේ. හරි එදාට බැයි නම් වෙන මොකක් හරි විකල්පයක් හොයාගන්න. මොකද මම ආයෙ වීඩියෝ දාන්නේ. මොකද මේකේ කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕන. ඒ හින්දා ඒ විදිහට යනවා. ඒ වගේම පුතේ දැන් ඔයාලගේ රට විවෘත කරාට අහපව් මේක ඊළඟ දවස් කීපය ඇතුළත ආයෙත් මොන හරි ෂට් ඩවුන් කරයි. මොකද දැන් රෝගේ වෙන ප්‍රභේදයක් ඇවිල්ලා ආයෙ අර ඩෙල්ටා ප්‍රභේද කියයි නේද? මම තව මොන ප්‍රභේදයද දන්නේ. ආයෙත් දරුණු තත්වයකට යන්නනේ හදන්නේ. මේකේ විසඳුමක් පේන තෙක්මානික නෑ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නමුත් ඔයාගේ විභාග තියෙනවා පුතේ. මම විශ්වාස කරනවා මේ අවුරුද්ද ඇතුළත විභාගෙ තියෙයි කියලා. මොන තත්ත්වයේ යටතේ හරි. ඔන්ලයින් ක්‍රමයට හරි. මොකද නැත්තම් කාලසටහන් වෙනස් වුනහම ඉදිරි අනාගතයට ඒක බලපාන හින්දා මොනවා හරි ක්‍රමයකට විභාගෙ තියයි. එතකොට අපි වැඩසටහන කරලා තියෙන්න බෑ නේද? ඒ නිසා මේ යන වැඩපිළිවෙල එහෙමම යනවා. ඒ වගේම ලබන මාසේ පුතේ දැන් අපි මාසයක් පටන් ගත්තේ අපි 10 වෙනිදා වගේ පන්ති පටන් ගත්තේ හැමදාම මාසේ මැදදී වගේ. ඒ හින්දා මේ අපි මේ දැන් අය කරලා තියෙන පන්ති ගාස්තු හා දීලා තියෙන නිබන්ධන කට්ටල සියල්ලම ඊළඟ මාසේ 10 වෙනිදා වෙනකම් වළංගුයි. ඔයාලා අනිවාර්යයෙන්ම හැමෝම ලබන මාසේ 10 වෙනිදා වෙනකම් මේ පාඨමාලාවේ මේ පාඩම් වල අනිවාර්යෙන් හැමෝටම සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන්. 10 වෙනිදාෙන් පස්සේ පුතේ පන්තියේ සියලුම ළමයි අනිවාර්යයෙන්ම පන්ති ගාස්තු ගෙවලා කාඩ් නැත්තම් නිබන්ධන ගන්න ඕනේ. නිබන්ධන ගත්තා හෝ නොගත්තා හෝ පන්ති ගාස්තු ගෙවිය යුතුයි අනිවාර්යෙන්. ඔයා එහෙම වුණොත් තමයි ඊළඟ ලෙසන් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්තම් පුතේ අපිටත් මේක කරගෙන යෑමේ අපහසුතාවයක් තියෙනවා නැති වුණොත් එහෙම ඒක ඔයා සාධාරණීකරණය කරලා බලන්න. මොකද අපි දවස් 3ක වැඩසටහනක් යන ඔයාගේ වගකීමෙන් මේ දේ කරලා දෙනවා. බහුතරයක් ළමයි අපිත් එක්ක අර සුහද CD ගනුදෙනුව කරගෙන යනවා. අනිත් අය මන් දන්නේ ගොඩක් අය මේ අනවබෝධයෙන් සමහර අයගේ එහෙම ගමනක් යන අය ඉන්නවා. ඉතින් ඒ අය ඒ ගමන ගියා කියලා මට අවුලක් නැහැ. සියලු දෙනාටම නිබන්ධන කට්ටලයක් ලබන 10 වෙනිදාෙන් පස්සේ දෙනවා. ඒ කියන්නේ මම හිතාන ඉන්නේ 10 ඉඳලා 15 වෙනිදා වගේ දවස් 5 ඇතුළත නිබන්ධන දෙනවා. ඒ හින්දා මම කියන විදිහකට දැන් මගේ නිබන්ධන මට ඕන විදිහට මම දෙන්නේ. ඒ හින්දා මගේ උපදෙස් මත විතරක් කටයුතු කරන්න. අනිත් ගුරුවරු ඒ අයගේ නිබන්ධන දේවි. මම මගේ වැඩපිළිවෙල අපි කතා කරලා ඒ පොදු තීරණ වලට යන්නේවත් මගේ විෂයට අදාළව මං කියන පණිවිඩ ටික ගන්න. මොකද මේ දැන් ලබන මාසේ 10 වෙනිදා ඉඳලා ඒ වැඩේ ආයෙ පටන්ගෙන 15 වෙනිදා වෙනකොට නිබන්ධන ටිකයි ඔක්කොම වැඩ ටික ඉවර කරලා ආයෙත් ඒ විදිහටම උගන්නගෙන යනවා ඊළඟ මාසේ 15 වෙනිදා වෙන 10 වෙනිදා වෙනකම්. ඒ විදිහට වැඩසටහනක් තමයි මම සැලසුම් කරලා තියෙන්නේ.
මම හිතන්න ඉන්නේ අපිට රට විවෘත කරලා දුන්නොත් දැන් පොළොන්නරුවේ ළමයිට පොළොන්නරුවේ ආයතනය විවෘත කරන්න පුළුවන්. හිඟුරක්ගොඩ කොහොමත් දීපාලෝක ආයතනයේ මේ මාසෙටත් ටියුට් එක දෙයි ගත්තා. අපි ඊළඟ මාසෙත් ඒ ආයතනයේම හිඟුරක්ගොඩ ළමයිට ගන්න පුළුවන්. පොළොන්නරුවේ ක්ලාස් ආවත් හිඟුරක්ගොඩ එන්න ඒ පැත්තේ ළමයිට එහෙම ගන්න පුළුවන්. හිඟුරක්ගොඩ යන පොළොන්නරුවේ ළමයිට පොළොන්නරුවේ පන්තියෙන් ගන්න පුළුවන්. ඒක කැමැති තැනකින් ඇවිල්ලා ගන්න පුළුවන්. ඒත් ගන්න බැරි ළමයිට කියන්නේ ඒ අයට මම වෙනම වැඩසටහනක් කරහා කවුරු හරි අතේ හරි ඒ ටික ලබා දෙන්න කටයුතු කරනවා. සියලු දෙනාටම නිබන්ධන ලැබිය යුතුයි. සහ සියලු දෙනාම පන්ති ගාස්තු ගෙවලා පන්තියට සහභාගී විය යුතුයි. එහෙම වැඩසටහනක් තමයි යන්නේ. මොකද නැත්තම් අනවශ්‍ය පුද්ගලයෝ පන්තියට ඇවිල්ලා අනවශ්‍ය වැඩ කරලා අපිට දැන් මම ඒක 2022 පන්තියේදී අත්දැකීමක් ලැබුවා. ඒකයි මම එහෙම කතා කළේ. සමහරට මගේ අර WhatsApp group පවා අයින් කරන්න උනා. ඒ වගේ අර මේ කඩාකප්පල්කාරී වැඩ කරපු අය සෙට් වුණ හින්දා. ඒ අර අපි අනවශ්‍ය අය සම්බන්ධ කරගත්ත හින්දා. මගේම ළමයි සම්බන්ධ වුණාට පස්සේ මට ගැටලුවක් නැහැ. එහෙම වුණොත් එහෙම ඒ අයව මට highlight වෙනවා. ඒ හින්දා මම අර කිව්ව වැඩසටහනට අනුව අර අංක ක්‍රමයකට සම්බන්ධ කරලා ඒ අය විතරයි මම ඇඩ්මින් කරගන්නේ ලබන මාසෙ ඉඳලා. මේ මාසේ මං chance එකක් දුන්නා හැමෝටම. ඊළඟ මාසේ එහෙම කරන්න වෙන්නේ නැහැ පුතේ. ඒ ඔයාගේ වැරදි නිසා නෙමෙයි. අර පිටස්තර ළමයි ඇවිල්ලා කරපු කඩාකප්පල්කාරී වැඩේ නවත්තන්න ඕනේ. මොකද අපේ පෞරුෂයටත් නැත්තම් හානියක්. මේ ඔයාලගේ දෙමව්පියොත් බලාගෙන ඉන්නවා. එතකොට ඒ අය දකින්නේ පන්තියක් තුල මොකද්ද වෙන්නේ කියන කාරණේ. ඇත්තටම අපි සත්චේතනාවෙන් යමක් කරනවා. ඒක හොඳ වැඩපිළිවෙලක් විදිහට යනකොට කවුරු හරි කඩාකප්පල් කරන්න හැදුවා කියලා ඒක නවත්තන්නේ නැහැ. ඒ නිසා ඔයා මාත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන හරියට කරගෙන යමු. ඉදිරි මාසය තුල අපි බලමු ඔයාට කැමති නම් තව දවසක් හරි දාන්න. දවස් 4ක් 5ක් හරි මට ගැටලුවක් නැහැ. මොකද මං පැකේජ් එකකුත් අරගෙන තියෙන පුතේ මට අන්ලිමිටඩ් උගන්වන්න පුළුවන්. ඒ ගෙවලා තියෙන ගානට මාසේ පුරාම උගන්වන්න පුළුවන්. මට නෙමෙයි ගැටලුව තියෙන ඔයාලගේ ඇත්තට මං ඉතින් ඔයාලට දොස් නෙමෙයි කියන්නේ ඔයාලගේ විෂයන් තුනේම බැලන්ස් කරගන්න ඕන. හැබැයි ඔයාලා සාමූහිකව අර එකතු වෙලා මෙන්න මේ රෑ හරි කරමු කියලා එහෙම වුණාම අපිට තව දවසක් දාගෙන තව පේපර් ලියනෙව්වත් කරන්න පුළුවන්. ඒ හින්දා දැනට අපි අර දාගත්ත දවස් 3 වෙනස් කරගන්න එපා පුතේ. බදාදා මේ ටයිම් එකේ 5:00 8:00 හෝ 7:00 වෙනකන් යන ටයිම් එක. ඊට පස්සේ සෙනසුරාදා අපි දවසක් දාගත්තා 11:00 ඉඳලා 12 2 1:00 හරි වෙනකම් පැය 2 හෝ 2:00 3 වෙනකම්. ඊළඟට ඉරිදා දවසේ අපි 6:00 ඉඳලා 8:00 විතර වෙනකම් පන්තියක් දාගත්තා. ඒ යන වැඩසටහන එහෙමම තියාගන්න. ඊට අමතරව තව ඇඩ් කරගන්නවා නම් මිසක් ඇඩ් කරගමු අයින් කරන්න බෑ. එතකොට ඒ දවස් 3 අනිවාර්යෙන් අඛණ්ඩව යනවා ඔයාගේ විභාගේ දක්වාම. කියන්නේ මේ Zoom මේ ඔන්ලයින් යන කාලේ පරාසයේම තවත් දවසක් දාගන්න පුළුවන්. මම 2022ට 23ට එහෙම දවස් දාන්නේ නැහැ. එයාලට ඇති. ඒ හින්දා මට ප්‍රී ටයිම් තියෙන්නේ පුතේ. මට ගොඩාක් ටයිම් ටේබල් එකේ ප්‍රී තියෙන්නේ. මේ දවස්වල මම නිකම්ම ඉන්නේ. ඒ නිසා මම ඔයාලගේ වැඩසටහන් ටික තමයි හදන්නේ. ඒ නිසා ඔයාට පුළුවන් ඒ යෝජනා කරන්න මෙන්න මෙහෙම කරමු කියලා. අඩුම තරමින් කවුරුත් මැසේජ් එකක්වත් දාන්නේ මේ WhatsApp group එකටවත් නැත්නම් WhatsApp group එකට දාන්න මම දෙන්නේ නැහැ කිමුකෝ. අඩුම තරමින් පෞද්ගලික WhatsApp group එකටවත් මෙන්න මෙහෙම යෝජනා එහෙම කවුරුත් එහෙම නැහැ. ඉතින් ඒකදොකට පේන්නේ අර උනන්දුව මදිකම. එහෙම නෙමෙයි දැන් අපි එහෙම ඉදිරිපත් කරන ඔයාලගෙන් අමතර ගාස්තුවක් අය කරන්නේ නැහනේ. නේද? ඒකට මම එච්චර කැපවීමක් කරන්න සූදානම් නම් මොකද මට පුළුවන් පුතේ ඇවිල්ලා තව පැය දෙක තුනක් උගන්වන්න. ඒකට ඔයාගේ තවත් මොන හරි ප්‍රශ්න සාකච්ඡාවක් එක්ක රචනා පේපරයක් වෙන්න පුළුවන්. තවත් බහුවර්ණ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව රිවිෂන් පාඩමක් වෙන්න පුළුවන්. අපිට ඒකට මේක ඉක්මනින් ඉවර කරලා ලොකු වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඒ නිසා ඔයා තමයි මේ තීරණ ගන්න එකේ ප්‍රමුඛයා වෙන්න ඕන. සැලකිය යුතු පිරිසක් එහෙම මට මෙන්න මෙහෙම කරමු කියලා යෝජනාවක් ආවොත් මම ඒ දවස ස්ථිර කරගෙන කරනවා. මොකද අනිත් අර බහුතරයේ පැත්ත ගන්න වෙනවා. මොකද ගොඩාක් අය අකමැති පන්ති නැතත් කම්මැලි වෙන්න පුළුවන්. ඒක අර ඉගෙන ගන්න ළමයිට හානියක් කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ ඉදිරියේදී ලබන මාසෙ ඉඳලා අපි එහෙම තීරණයක් ගමු. ඒතර ඔයාට පුළුවන් අහවල් දවසේ පන්තියක් දාගමු කියලා කියන්න. ගොඩක් දුරට පුතේ ඔය 6:00 වගේ ටයිම් නේද? එහෙම දාගන්න පුළුවන්. හවස් වරුවේ. එහෙම තියෙන දවස් ඔයාට ෂෙඩියුල් කරලා එහෙම දාගමු. අපිට මං හිතනවා ඉතින් දැන් මම අසාධාරණ ඉල්ලීමක් වෙන්න පුළුවන් අර ඔයාලගේ අනිත් විෂයන් එක්කන් ක්‍රෑෂ් නොවන විදිහට දාගන්න එපා. ඇත්තටම ඉතින් විෂයන් තුනම බැලන්ස් කරගන්න ඕන. මොන විෂය වුණත්
එතකොට ඒ අයට පුළුවන් අර එන්ඩම් බැරි ටයිම් එකේදී වීඩියෝ එකක් මම දැන් මේකෙත් වීඩියෝ එකක් දානවා. නමුත් අර මේ ලයිව් සම්බන්ධ වෙන එක තමයි ගොඩක් හොඳ. එතකොට ඔයාට ඒ වෙලාවේ ගැටලුවක් තිබ්බොත් ටයිප් කරලා දාන්න පුළුවන්. නැත්නම් කතා කරන්න පුළුවන් මට නේද? එතකොට ඒ වෙලාවේ ඔයාට ගැටලුව විසඳනගම පාඩම ඉගෙනගෙනම තමයි මේ ලෙසන් එක අවසන් වෙන්නේ. ඔයාගේ ගැටලුව විසඳගෙනම තමයි ඉවර වෙන්නේ. එතකොට ආයේ මොනවත් නැහැනේ ප්‍රශ්නයක්. නේද? ඒ නිසා ඔයාලා බලන්න පුතේ ඒ විදිහට වැඩක් යමු අපි. හරිනේ. රයිට්. එතකොට මම දැන් සාකච්ඡා කරගෙන ආපු කොටස ඔයාලට තේරුණා. තේරුන්නේ නැත්නම් පුතේ මේ වෙලාවේ කතා කරන්න ඒකේ ගැටලුවක් නැහැ. එහෙම නොතේරී ඉන්න පුළුවන්. මොකද අපි සාමාන්‍යයෙන් පන්ති කාමරය තුල ඔයාලගේ මූණවල් ටිකවත් දැකලා නේද? එතකොට මේ මූවමන්ට්ස් වලින්වත් මම තේරුම් ගන්නවා ඔයාලට තේරුණාද නැද්ද කියලා. නේද? දැන් පන්ති කාමරේ සාමාන්‍ය පන්ති කාමරය තුල උගන්වද්දිත් සමහර කරුණු ඔයාලට නොතේරෙන ඒවා තියෙනවා. එහෙම තමයි. එතකොට මේ ඔන්ලයින් එකේදී කොහොමද නේ? ඊටත් වඩා සීරියස් වෙන්න පුළුවන් මේ ගැටලුව. ඉතින් ඒ නිසා මේ ඔයා කතා කරන්න බැයි නම් ඔයාගේ chat box එක open කරලා ඔයා මට විස්තරයි message පෙන්නන්නේ. මොකද මම එහෙම හදලා තියෙන අනිත් අයට message පෙන්නන්න බැරි වෙන්න. මොකද මේ ඔක්කොම barriers දාන්න උනේ අර ළමයි ඇවිල්ලා එක එක විකාර කරන නිසා. මොකද මේ පන්ති කරගෙන යන්නත් එපයි අපි පුතේ. ඒ හින්දා මේ මට මේ මුළු ලංකාවේ ළමයිට අපි උගන්වන්නේ නැහැ. මම නම් එහෙම උගන්වන්නේ නැහැ. ඉතින් මට ඉන්න මේ ළමයි ටිකට තමයි මම උගන්වන්නේ. ඉතින් ඒ නිසා මේ ඔයාලට මේ සුබ සිද්ධිය උදෙසා හොඳ ප්‍රතිඵලයකට යන්න අපි වැඩසටහනක් හදාන යමු. අනිත් අය කොහොම කරත් අපිට වැඩක් නැහැ. අපේ වැඩේ ලස්සනට අපි කරගෙන යමු. ඉතින් වෙනදා ඔයා හිටිය විදිහට පන්ති කාමරය තුල මාත් එක්ක කරපු ගනුදෙනුවම කරන්න උත්සාහ කරා. ඉතින් බොහෝ පිරිසක් මේ Zoom lesson වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඇයි කියලා මම දන්නෙත් නැහැ. ඉතින් සමහර සිග්නල් ප්‍රශ්න වෙන්න පුළුවන්, සමහර අය අත්හැරලා වෙන්න පුළුවන්. ඉතින් එයාලයි ගෙවල් ගානේ ගිහිල්ලා අපිට පණිවිඩ දෙන්න බෑ. නමුත් අර හැමදාම සම්බන්ධ වෙන පිරිස හැමදාම ඉන්නවා. ඒ අය තමයි මට වටින්නේ. මොකද මේ වැඩේ ඉන්නේ බෑ පුතේ. ඒකයි මේ විදිහට කරගෙන යන්නේ. හරි. එතකොට ඔයාට ගැටලු තියෙනවා නම් තවදුරටත් මම මේ කියන්නේ හැම වෙලේම අහන්න. අනිත් එක්කන දිහා බලන්න එපා. හොඳට විශ්වාස කරන්න පුතේ යාළුවා කියන කෙනා හොඳම යාළුවෙක් නොවේ නම් කවදාවත් ඔයාගේ සුගතිය වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඔයාලට තාම සමාජයේ තේරිලා නැහැ. මං නම් හොඳට ඒ බව තේරුම්ගෙන තියෙනවා. මං හැමදාම කියන්නේ ඒකනේ. මගේ ලයිෆ් එකට තාමත් හොඳ යාළුවෙක් කියලා කෙනෙක් නම් හම්බෙලා නැහැ. මම කාට වුණත් කියන්නේ මට නම් තාම යාළුවෙක් මගේ ජීවිතේට හම්බෙලා නැහැ. හොඳ යාළුවෙක්. ඒ කියන්නේ හැමෝම සමහර මොන හරි පටු බලාපොරොත්තුවක් තියාගෙන එකතු වෙච්ච අය විතරයි ඉන්නේ. ඒ නිසා මමත් ඒ අයත් එක්ක මේ වගේ ගනුදෙනුවක් කරලා අර ජීවත් වෙන කාලය තුල හම්බෙන ඒ ගනුදෙනුව මොකේ හරි බිස්නස් හරි ටියුෂන් හරි මොන හරි පරමාර්ථයක් තුල අපි ජීවත් වෙනවා මිසක් එහෙම හම්බෙච්ච යාළුවෝ නෑ ඇත්තට. මගේ අර කැම්පස් කාලේ O level A level කාලේ හිටිය හොඳ යාළුවෙක්. එයා මෙහෙ නෙමෙයි කුරුණෑගල ප්‍රදේශයේ. එයා තාම ඉන්නවා යාළුවෙක් විදියට සහෝදරයෙක් විදියට. ඒ චරිතය විතරයි මම දකින්නේ ටිකක් හරි. ඒ හින්දා අර මේ යාළුවෝ කියලා මේ එහෙම හොයාගත්ත පිරිසක් අඩුයි. මේ සමහර අයගේ අදහස් ඔය කොච්චර මේ තේරුම් ගන්න උත්සාහ කරත් තේරෙන්නේ නැහැ. සමහර අය මේ ක්ෂණිකව වෙනස් වෙන චරිත ඉන්නේ. ඒ නිසා මම කියන්නේ අර මේ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ අපි ආශ්‍රය කරන මිනිස්සු හරි වැරදි ඒ අය අයින් කරන්න ඕන කියන එක නෙමෙයි පුතේ. ඒ අය ආශ්‍රය කරන්න ඕන නැත්තම් මිනිස්සු අපිට කවුරුත් නැහැනේ. නේද? ඒ හින්දා මම කියන්නේ අර ඔයාට මේ තමන් කරන දේ තමන් විශ්වාස කරලා හරි දේ කරන්න. අනිත් අය කියන දේ මතම ජීවිතේ ගොඩ දාගන්න යන්න එපා. මොකද ඒ අය ඔයාගේ සුඛ විහරණය නැත්තම් සුබ සාධනයේ සුබ සිද්ධිය උදෙසාමද ඒක කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි මම අත්දැකීමෙන් ඔයාට වැඩිය ගොඩාක් මම අත්දැකීම් තියෙන කෙනෙක්. ඔයාලා අපිත් එක්ක ගත්තාම ගොඩාක් පොඩි නේද? මගේ වයසෙන් භාගයක් විතර තියෙනවාට. ඒ නිසා අපි සෑහෙන්න කාලයක් සමාජය තුළ ජීවත් වෙලා තියෙන හින්දා හොඳ අපිට එකතු කරගත්ත අත්දැකීම් සම්භාරය වැඩි. ඒ නිසා මම කියන්නේ ඔයාලට මේ හොඳට කල්පනා කරලා යම් තීරණයක් ගන්නකොට හැම වෙලෙම තනියෙන් වැඩ කරන්න. දැන් මේ දවස්වල පුතේ ගෙදෙට්ට වෙලා තනියෙන් වැඩ කරන්න. අනිත් අය ප්‍රශ්නයක් ඇහුවොත් හරි උත්තරයක් දෙන්න දන්නේ නැත්නම් නෑ කිය. මොකද ditta dhamma වේදනීය හම්බෙනවා. ඔයාට ඔයාලා බොරුවක් කළා වංචාවක් කළා ඔයාලා නිතරම හිතනවනේ බොරුවක් කිව්වොත් මං කිව්වේ මූට ලකුණු අඩුවියන් කියන චේතනාව එන්නේ කියන්නේ. දන්නේ නැත්තම් නෑ කියන්නේ. එතකොට ඒ යාළුවා අමාරු වෙටින්නේ නෑ. මොකද එයා දන්නේ නැති හින්දා නෑ කිව්වේ. දන්න දෙයක් නම් ඔයාට වෙලාව තියෙනවා නම් ඔයා ඒ අනිවාර්යයෙන්ම කියලා දෙන්න බලන්නකෝ. එතකොට පුතේ ඔයාගේ දැනුම ගොඩාක් දුරට වර්ධනය වෙලා
ඒ යාළුවා අභිබවා ඔයාට ප්‍රතිඵලයක් එනවමයි. ඔයා මතක තියාගන්න එහෙම වෙනවා. ඒක තමයි කර්මය. එහෙනම් මම නම් එහෙම කරලා තියෙන හින්දා මං අත්දැකීමෙන් කියන්නේ ඒ වගේ වැඩ කරන්න. එහෙම නැතුව මේ කාටවත් හානි වෙන විදිහට මේ අමාරුයි. ඔයාට කාටවත් උදව් කරන්න බැයි නම් කාටවත් හානි නොකර ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒක අනිත් අයට කරන උදව්වක් තමයි. නේ? වක්‍රාකාරයෙන්. එහෙනම් හරි මං ඔයාට ඔය පොඩි සිතුවිලි ඉති අපි සාමාන්‍ය පන්ති තුල අපි කතා කරනවා. එතකොට ඔයා හිනහ වෙනවා නැත්තම් ඇද කරනවා නැත්තම් මට බැන බැන හරි ඉන්නවා පන්තිය තුල. දැන් නම් ඉතින් ඔයා තනියෙන් ඉන්නේ. නේද? තව තනියෙන් තමයි මේ වෙලාවෙ ඉතින් හිනහ වෙවි ඇති. මට පේන්නේ නැහැ. ඉතින් මම මෙතෙන්ද ඇවිල්ලා රඟපානවා. නේ? ඉතින් ඒ නිසා මේ මට විහිළුවක් කරලා මම්ම තමයි හිනහ වෙන්න වෙලා තියෙන්නේ. ඒ හින්දා මම විහිළු කරන්න විදිහකුත් නැහැ පන්තියේ. නේ මොකද ඔයාලා hina වෙනවා මට පේන්නෙත් නැහනේ. ඉතින් ඒ නිසා මේ අමාරුයි මේ ගනුදෙනු අපි වෙනදා නම් හරි සුවදශීලීව නේද පන්ති තුල එහෙම ගනුදෙනුවක් කරගෙන ගියපු මිනිස්සු. නමුත් මේක අපි කරගෙන යමු පුතේ මේක ඔයාට අවශ්‍ය දේ මම කරලා දෙනවා. ඒක ආයේ පොරොන්දු වුණා. ඒ දේ කරනවා. දැන් මම කියවන ඔයාට ලබන මාස වෙද්දී අපි තියරි ඉවර කරනවාමයි. ලබන මාස මට පුළුවන්. ඒකට මම ප්ලෑන් එක මදි වුණොත් අතිරේක දවස් හරි දාලා ලබන මාසය තුල ඉවර කරනවා කියන තැන ඉන්නේ. නිසා අපි ලබන මාසේ තියරි 99%ක් කියමුකෝ. 99ක් ඉවර කරමුකෝ. තව 100ට එකක් විතර නිතර වෙන්නේ නේ. ඒ හින්දා ලබන මාසය තුල අර සම්වර්ධනයේ පාඩමේ ටියුට්ටයත් වාට දීලා ඒ ඔක්කොම ටික කවර් කරගන්න එක තමයි මගේ ලොකුම ඉලක්කය. මට 21 ළමයි වෙනුවෙන් ඒක මම කරනවා කියන තැන ඉන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් පුතේ තව වැඩි වැඩියෙන් පේපර් රිවිෂන් ඒ ටික කරගන්න නේද? හරි. අපි එහෙනම් පටන් ගමු. පුතේ අපේ දෙවෙනි සමතුලිත කොන්දේසිය තමයි ගිලිහීම් විදීම් ක්‍රමය. එතකොට ගිලිහීම් විදීම් ක්‍රමේදී මම ඔයාලට කියලා දුන්නා යම් මට්ටමක් පුතාලට මතක නම් අර ආදායමේ චක්‍රීය ප්‍රවාහ සටහන ආදායමේ වෘත්තාකාර ප්‍රවාහ සටහන ඇසුරෙන් හරි මං කියන්න කලින් කවුරු හරි මට කියන්න ගිලිහීම් විදීම් ප්‍රවේශයේ යටතේ සාර්වාර්ථිකයක් සමතුලිත වෙද්දී ඉටු විය යුතු කොන්දේසිය මොකක්ද කියලා කියන්න බලන්න කවුරු හරි මොකක්ද ඉටු විය යුතු කොන්දේසිය ගිලිහීම් විදීම් ප්‍රවේශයේ යටතේ කෝ කතා කරමු බලන්න ගිලිහීම් විදීම් ප්‍රවේශය යටතේ සාර්වාර්ථිකයක් සමතුලිත වෙද්දී ඉටු වෙන්න ඕනේ කොන්දේසිය මොකක්ද? චක්‍රීය ප්‍රවාහයේ මතක නම් කියන්න පුළුවන්. මොකද්ද මං කියලා දුන්නේ? ගිලිහීම් වල එකතුව විදීම් වල මට එකතුවට ඇහෙන්නේ සමාන නැහැ පුතේ. විය යුතුද? ගිලිහීම් වල එකතුව විදීම් වල එකතුවට සමාන වෙන්න ඕනේ. අන්න හරි. ගිලිහීම් වල එකතුව විදීම් වල එකතුවට සමාන වෙන්න ඕන කියන කොන්දේසියනේ. ගිලිහීම් වල එකතුව විදීම් වල එකතුවට සමාන වෙන්න ඕන කියන කොන්දේසිය. හරි. එතකොට මම මෙහෙම දෙයක් ඇහුවොත් දැන් ඔන්න ගිලිහීම් වල එකතුව. ගිලිහීම් වල එකතුව සමානයි විදීම් වල එකතුවට. විදීම් වල එකතුවට. මේක තමයි ඒ දරුවා කියන්නේ. ඒ කියන්නේ W වල අගේ J වල අගේට සමාන වෙන්න ඕන. ඔයාගෙන් විභාගෙට අහන ප්‍රශ්නේ තමයි පුතේ W වල අගේ J වල අගේට සමාන විය යුත්තේ ඇයි කියලා අහනවා. ඒ කියන්නේ ගිලිහීම් වල එකතුව විදීම් වල එකතුවට සමාන විය යුත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකට දෙන්න තියෙන උත්තරේ මෙන්න මෙහෙමයි දෙන්නේ. අපි ඒක සමාන වෙන්න නැති අවස්ථා දෙකක් තියෙනවනේ පුතේ. එකක් තමයි W විශාලයි J වෙන අවස්ථාව. දෙවෙනි අවස්ථාව වෙන්නේ J විශාලයි W වෙන අවස්ථාව. දැන් මේ අවස්ථා දෙකේදී මොකද වෙන්නේ බලමු. W විශාලයි J වලට වඩා. ඒ කියන්නේ ගිලිහීම් වල අගේ විශාලයි විදීම් වල අගේට වඩා. එහෙම වුණොත් ආර්ථිකය තුල සංකෝචනයක්ද ඇති වෙන්නේ ප්‍රසාරණයක්ද? හොඳට හිතලා උත්තරයක් දෙන්න කවුරු හරි. කියන්න බලන්න. ගිලිහීම් වල එකතුව විශාල නම් විදීම් වල එකතුවට වඩා ආර්ථිකයේ සංකෝචනයක්ද වෙන්නේ ප්‍රසාරණයක්ද? සංකෝචනය සංකෝචනයක් වෙන්නේ. හා කවුරු හරි කියන්න බලන්න හොඳ විස්තර කරලා ඇයි එහෙම වෙන්නේ කියලා.
ඇයි සංකෝචනයක් වෙන්නේ? කෝ දෙව්මි කියන්න බලන්න ඇයි ඒ සංකෝචනයක් වෙන්නේ? කෝ සවින්දි කියන්න බලන්න. අහුවෙලා නැහැ වගේ කට්ටියට. දැන් මං ගිය සතියේ ප්‍රස්තාරය ඇඳලා කියලා දුන්නා හැබැයි. මේන් අහගන්න වෙන දේ. පුතේ ගිලිහීම් වල අගය විදීම් වල අගයට වඩා විශාල නම් ඒකේ අර්ථය අර චක්‍රීය ප්‍රවාහයෙන් එළියට යන ප්‍රමාණය විශාලයි චක්‍රීය ප්‍රවාහයට ඇතුල් වන ප්‍රමාණයට වඩා. එතකොට ගිලිහීම් තුලින් මොකද වෙන්නේ? වියදම් ප්‍රවාහය සංකෝචනය වෙනවා. මං කිව්වා වියදම් ප්‍රවාහය අඩු කරනවා. ඇයි පුතේ අර භාණ්ඩ හා සේවා මිලදී ගන්න තියෙන සල්ලි ටික තමයි ඉතුරුම් ඒ වගේම බදු ගෙවීම් සහ ආනයන සඳහා එළියට යන්නේ. එතකොට වියදම් ප්‍රවාහය හැකිලෙන. එතකොට විදීම් තුලින් වෙන්නේ වියදම් ප්‍රවාහය ප්‍රසාරණය වෙනවා. මොකද සමාහාර වියදමේ සංරචක කීපයක් තමයි විදීම් විදිහට ඇතුල් වෙන්නේ. I ධන G ධන X. එතකොට මේ ප්‍රසාරණාත්මක බලපෑමට වඩා සංකෝචනාත්මක බලපෑම විශාලයි. ඒ හින්දා සුද්ධ වශයෙන් සාර්වාර්ථිකයේ තුල සංකෝචනයක් ඇති වෙනවා. සංකෝචනයක් සිද්ධ වෙනවා. එහෙනම් ඊළඟ එක කියන්න බලන්න මේක විස්තර කරලා විදීම් විශාල නම් ගිලිහීම් වලට වඩා ආර්ථිකයේ තුල ප්‍රසාරණයක්ද ඇති වෙන්නේ සංකෝචනයක්ද? ඒකට හේතුව මොකක්ද? කියමු බලන්න. විදීම් විශාල වුණොත් ගිලිහීම් වල එකතුවට වඩා මොකද වෙන්නේ? ඈ ප්‍රසාරණයක් ඇති වෙනවා. ප්‍රසාරණයක් ඇති වෙනවා. ඇයි ඒ ප්‍රසාරණය වෙන්නේ? කාට හරි පුළුවන් ද පැහැදිලි කරන්න? කොහොමද ප්‍රසාරණයක් සිද්ධ වෙන්නේ? ගිලිහීම් තුලින් සිදුවන සංකෝචනාත්මක බලපෑමට වඩා විදීම් තුලින් සිදුවන ප්‍රසාරණාත්මක බලපෑම විශාලයි. ඒ හින්දා සුද්ධ වශයෙන් ප්‍රසාරණයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි හේතුව වෙන්නේ. තේරුණා නේද? සමාහාර ඉල්ලුම ඉහළ යන ප්‍රමාණය විශාලයි. සමාහාර ඉල්ලුම පහළ යන අධෛර්යමත් කරන ප්‍රමාණයට වඩා. ඒ හින්දා මොකද වෙන්නේ? සුද්ධ වශයෙන් ප්‍රසාරණයක් සිද්ධ වෙනවා. ඒ හින්දා මෙතනදී පුතේ සාර්වාර්ථිකය ප්‍රසාරණය වෙනවා. හැබැයි ඊළඟ අවස්ථාවේදී ඒ කියන්නේ W එහෙනම් J ට සමාන නම් මෙතනදී අපි ඉදිරිපත් කරනවා ප්‍රසාරණයක් හෝ සංකෝචනයකින් තොරව සාර්වාර්ථිකය සමතුලිත වෙනවා. ඇයි? ගිලිහීම් තුලින් වන සංකෝචනාත්මක බලපෑමට සමානවම විදීම් තුලින් ප්‍රසාරණාත්මක බලපෑමක් සිද්ධ වෙනවා. ඒකේ සුද්ධ ප්‍රතිඵලය තමයි ප්‍රසාරණයක් හෝ සංකෝචනයක් නොමැතිව සාර්වාර්ථිකයේ සමතුලිත වෙනවා. ඒ හින්දා සමතුලිතයේදී ගිලිහීම් වල එකතුව විදීම් වල එකතුවට මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. ඒක තමයි සමතුලිත කොන්දේසි වෙන්නේ. මං හිතනවා ඔයාට තේරුණා කියලා ඒක. පැහැදිලිද පුතේ? හරි එහෙනම් අපි යමු. ටියුට් එකේ පිටු අංක 6 අවසාන හරියට එන්න බලන්න. ටියුට් එකේ පිටු අංක 6 කෙලවරට එන්න. එතන ලියා ගන්න බලා ගන්න ඉස්සලා මෙහෙම විදීම් කාන්දු වීම ප්‍රවේශය. මෙහිදී සමතුලිත නිමවුම් මට්ටම තීරණය වන්නේ ආර්ථිකයක ආදායම් හා වියදම් ප්‍රවාහයන්ට සිදුවන සංකෝචනාත්මක හා ප්‍රසාරණාත්මක බලපෑම් අතර තුලනයක් පවතින විටදීය. එහිදී සමතුලිත කොන්දේසිය වන්නේ අන්න එතන ලියා ගන්න පුතේ කොටුව ඇතුලේ ගිලිහීම් වල එකතුව වචනෙන් ලියන්න. ගිලිහීම් වල එකතුව සමානයි විදීම් වල එකතුව.
ගිලිහීම් වල එකතුව සමානයි විදීම් වල එකතුව. ඊට පහලින් ලියා ගන්න සංකේත W සමානයි J කියලා ලියා ගන්න. W සමානයි J. හරි. පුතේ දැන් 7 වෙනි පිටුවට එන්න. 7 වෙනි පිටුවේ ඉහළටම යන්න. ඒකේ අහනවා W සමානයි නැත්නම් W කුඩා වෙනවා නම් J ට වඩා. ඒ කියන්නේ J විශාලයි W නම් පහලින් කියනවා සමාහාර ඉල්ලුම ඉහළ නගින අතර ඒ නිසා මූර්ත නිමවුම් මට්ටම මොකද වෙන්නේ? ප්‍රසාරණය වේ. එන්න මේ දෙවෙනි අවස්ථාව දීලා තියෙන්නේ. J නේ විශාල. එනම් ප්‍රසාරණය වේ කියලා ලියා ගන්න. එතන වචනේ වෙන්න ඕනේ ප්‍රසාරණය වේ. ප්‍රසාරණය වේ. මේ අර කලින් තියෙන එකේ හිස්තැන අහලා තියෙනවා. ඒ අර ප්‍රස්ථාරේ නේද ඔයාලා? දරුවෙක් අහලා තියෙනවා අර 6 වෙනි පිටුවේ විදීම් කාන්දුවීම් ප්‍රවේශයට උඩින් තියෙන ප්‍රස්ථාරේ හිස්තැන් ටික ඔය අහලා තියෙනවා. ඒකත් බලා ගන්නකො සම්පූර්ණ කරන්න. ඔයාට මම අර ඇඳපු ප්‍රස්ථාරේ D හිදී සාර්වාර්ථිකයේ සමතුලිත වේ කියලා තියෙනවනේ E සමානයි y නිසා. D ලක්ෂයට පහළ ලක්ෂවලදී y ට වඩා E විශාල නිසා ආර්ථිකය මොකද වෙන්න ඕන? ප්‍රසාරණය වේ. මම අර ඇඳලා පෙන්නුවේ පුතේ. ප්‍රසාරණය වේ කියලා දාගන්න. ඊළඟට D ලක්ෂයට ඉහළ ලක්ෂවලදී y විශාලයි E නිසා ආර්ථිකය සංකෝචනය වේ කියලා ලියා ගන්න. සංකෝචනය වේ. හරි නේද? හරි ඒක මං ඔය දුන්නේ අර අවශ්‍ය කෙනෙක් හිටපු නිසා අනිත් අය සමහරට ලියා ගන්නත් ඇති. මම ඒක විස්තර කළා ඔයාගේ රූප සටහනේ. පුතේ එහෙනම් ආපහු 7 වෙනි පිටුවේ අතන කියනවා පුතේ W විශාලයි J නම්. මේ එහෙනම් මොකද්ද වෙන්නේ? ප්‍රසාරණයක්ද සංකෝචනයක්ද? සංකෝචනයක් නේද? කියනවා සමාහාර ඉල්ලුම පහළ බසින අතර ඒ නිසා මූර්ත නිමවුම් මට්ටම සංකෝචනය වේ කියලා දාගන්න. මූර්ත නිමවුම් මට්ටම සංකෝචනය වේ. අවසානට කියනවා W සමානයි J නම් සාර්වාර්ථිකයේ සමතුලිත වන අතර සංකෝචනය වීමක් හෝ ප්‍රසාරණය වීමක් නොමැත. අන්න ඒ නිසා තමයි සමතුලිතයේදී WJ ට සමාන වෙන්න ඕන. හරි අපි යමු ප්‍රස්ථාර සටහනක මේක පෙන්වන හැටි ඉගෙන ගන්න. අන්න ඒක හරි විශේෂයි. පුතේ දැන් ඔක්කොමලා වැඩ නවත්තලා මෙහි බලන්න. මම මේ පෙන්වන්න හදන්නේ ප්‍රස්ථාර සටහනකින් W සමානයි J ක්‍රමයේ කොහොමද ප්‍රස්ථාරගත කරන්නේ? ඒ කියන්නේ ගිලිහීම් විදීම් ප්‍රවේශයට අදාළ සමතුලිත ජාතික ආදායම පෙන්වන්නේ කොහොමද? හොඳට බලා ගන්න. පුතේ ඒක පෙන්වන්නේ මෙහෙමයි. අර ප්‍රස්ථාරේ y සමානයි E ප්‍රස්ථාරේ වගේ සමාන විදියට අක්ෂගත කිරීමක් වෙන්නේ නැහැ. ඒ වගේම මේකේ තිරස් අක්ෂය අරකමයි y. හැබැයි මේ වෙලාවේ සිරස් අක්ෂය E නෙමෙයි. මේකේ දාන්නේ පුතේ W සහ J අගයන් ලකුණු කරා. W සහ J. මේකේ ඍණ අගයන් තියෙනවා. අපි ඉදිරියේ ඉගෙන ගන්නවා W වල ඍණ අගයන් එන අවස්ථා තියෙනවා. ඒ නිසා පහලට ඍණ අගයන් දාන්නත් කොටසක් දාගන්න. දැන් අපි මේ ප්‍රස්ථාර සටහනේ J වක්‍රය ඇන්දොත් තව ටිකකින් මම ඔයාලට කියලා දෙනවා. දැන් මම මේ කියන වචන දෙක අමුතු වෙයි. පෙළඹුම් වියදම් සහ ස්වාධීන වියදම් කියලා වියදම් වර්ග දෙකක් තියෙනවා. පුතේ ස්වාධීන හෙවත් ස්වායත්ත වියදම් කියලා කියන්නේ ජාතික ආදායමට සංවේදීව වෙනස් නොවන වියදම්. ඔන්න මම ආයෙ කියන හොඳට අහගන්න. ස්වායත්ත වියදම් හා පෙළඹුම් වියදම් කියලා වර්ග දෙකක් තියෙනවා. එතනින් ස්වායත්ත වියදම් කියන්නේ ජාතික ආදායම කොච්චර වෙනස් වුණත් ඊට අනුකූලව වෙනස් නොවන වියදම් වලට අපි කියනවා ස්වායත්ත වියදම් නැත්නම් ස්වාධීන වියදම්. පෙළඹුම් වියදම් කියන ඒවා පුතේ ජාතික ආදායම වෙනස් වීමට අනුව වෙනස් වන වියදම්. ඇත්තටම එකම එක පෙළඹුම් වියදමයි තියෙන්නේ. ඒ තමයි පෙළඹුම් පරිභෝජන වියදම. මම තව ටිකකින් ඒක කියලා දෙනවා.
අනිත් කිසිම වියදමක් පෙළඹුම් වියදම් වෙන්නේ අනිත් ඔක්කොම වියදම් ස්වායත්ත වියදම් වෙන්නේ. ස්වාධීන වියදම්. ඒ කියන්නේ ජාතික ආදායමට අනුව වෙනස් නොවන වියදම් තියෙනවා. ඒ අනුව අපි මේ J වල තියෙන වියදම් වර්ග තුනක් තියෙනවා. I ධන G ධන X මතකද? J සමානයි I ධන G ධන X නේ. ඒ වියදම් තුනම පුතේ ස්වායත්ත වියදම්. ජාතික ආදායමට අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ජාතික ආදායම කුමක් වුණත් J වලගේ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි J ප්‍රස්ථාර සටහන හැන්දොත් J වක්‍රයේ තියෙන පුතේ y අක්ෂයට සමාන්තරව මේ තමයි J සමානයි I ධන G ධන x කියන වක්‍රය යන්නේ. J සමානයි I ධන G ධන x කියන වක්‍රය. මොකද ඒවා ස්වායත්ත වියදම් හින්දා ජාතික ආදායමට සංවේදීව වෙනස් වෙන්නේ. අපි තුමු මේ තුනේ එකතුව 1000යි කියලා. එහෙනම් 1000න් පටන්ගෙන y අක්ෂයට සමාන්තරව පිහිටනවා. හැබැයි W වල අගයන් අපි තව ටිකකින් ගානක් එහෙම හදද්දි මේක තේරෙනවා. W වල අගයන් පුතේ පෙළඹුම් නැත්තම් ජාතික ආදායමට වෙනස් අනුව වෙනස් වෙන අගයන් තියෙනවා. මොකද අර ඉතුරුන් වල අගේ එහෙම වෙනස් වෙනවා පස්සේ මම කියලා දෙන්නම්. ඒ නිසා මේ W වක්‍රය ගත්තොත් ඒක මේ ඍණ පැත්තෙන් පටන්ගෙන ජාතික ආදායම වැඩිවීමත් එක්ක ක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා. එහෙනම් මේ මෙහෙමයි W වක්‍රය පිහිටන්නේ. මේ W වක්‍රය සමාන්විත වෙන්නේ W සමානයි S ධන T ධන M වලින්. මේක සරල ආර්ථිකයක් නෙමෙයි විවෘත ආර්ථිකයකටම අදාළව මම ඔය ඇඳලා පෙන්නුවේ. එතකොට මෙන්න මේ W රේඛාවයි J රේඛාවයි දෙන්න ඡේදනය වෙනවා ඔයාට පේනවා ඇති මෙන්න මේ ලක්ෂයේ. දර මේ ලක්ෂයේදී පුතේ W සමාන වෙලා තියෙනවා J වලට. එකඟයිනේ. අන්න සමතුලිත කොන්දේසි ඉටු වෙලා. එහෙනම් ඒ මොහොතේ පවතින ජාතික ආදායම් මට්ටමට අපි කියනවා මොකද්ද? සමතුලිත ජාතික ආදායම. සමතුලිත ජාතික ආදායම. අන්න බලන්න. මේ J රේඛාවයි W රේඛාවයි ඡේදනය වන ලක්ෂයේදී WJ වලට සමාන වෙනවා. ගිලිහීම් වල එකතුව විදීම් වල එකතුවට සමාන වෙනවා. අන්නේ නිමෝම් මට්ටම අපි හඳුන්වනවා නැත්නම් ඒ ආදායම් මට්ටම අපි හඳුන්වනවා සමතුලිත ජාතික ආදායම කියලා. ඒක තමයි සමතුලිත ජාතික ආදායම වෙන්නේ. පුතේ දැන් හොඳට බලන්න මෙන්න මේ නිමෝම් මට්ටම්. අපි තුමු මේ y බිඳුවට වඩා අඩු නිමෝම් මට්ටම් හිතුවොත් බලන්න මේ ඉහළින් තියෙන J පහළින් තියෙන W. ඒ කියන්නේ පුතේ මම මේ පාට කරන මෙන්න මේ කොටසේ බලන්න ඔයා හොඳට බලන්න. මෙන්න මේ කොටසේ. පාට පුළුවන් වෙනම පාටකින් මේ පැත්ත පාට කරගන්න. මේ කොටසේ පුතේ J ඉහළින් W පහළින්. කොටිම කිව්වොත් J විශාලයි W වලට වඩා. දැන් මොහොතකට කලින් මම ඔයාලට කියලා දුන්නා ගිලිහීම් වලට වඩා විදීම් විශාල නම් සමාහාර ඉල්ලුම වැඩි වෙන හින්දා ජාතික ආදායම ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ මීට වඩා අඩු නිමවුමක් නම් තියෙන්නේ නිමවුම ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වේගෙන ගිහිලා නවතින්නේ y බිඳුව මට්ටමේදී. එතකොට WJ ට සමාන වෙන හින්දා තවදුරටත් ප්‍රසාරණයක් නැහැ. එහෙනම් මේ කොටසේදී මොකද්ද වෙන්නේ පුතේ? ඔයාලට ලියා ගන්න පුළුවන් වෙනම පෑනකින් ප්‍රසාරණයක් සිද්ධ වෙන්නේ. නිමවුම ප්‍රසාරණය වෙනවා. දැන් ඔයා බලන්න මෙන්න මේ කොටසේ අපි වෙනම පෑනකින් දාගම් පස්සේ මෙන්න මේ කොටසේ බලන්න. මේ කොටසේ ඉහළින් තියෙන පුතේ W පහළින් තියෙන J. ඒ කියන්නේ W විශාලයි J ට වඩා. ඒ කියන්නේ සමාහාර ඉල්ලුම අධෛර්යමත් වෙනවා. සමාහාර ඉල්ලුම පහළ යෑමක් සිද්ධ වෙනවා. මොකද ගිලිහීම් විශාලයි විදීම් වලට වඩා. එතකොට ජාතික ආදායම සංකෝචනය වෙනවා. නිමවුම අඩු වෙනවා. හරිනේ. මේ කොටසේදී නිමවුම සංකෝචනය වීගෙන ඇවිල්ලා y බිඳුව මට්ටමේදී
සංකෝචනයේ නවතිනවා. එහෙනම් මේ කොටසේදී වෙන්නේ පුතේ සංකෝචනයක් සිද්ධ වෙන්නේ. මේ කොටසේදී වෙන්නේ සංකෝචනයක් සිද්ධ වෙන්නේ. අන්න ඔයා තේරුම් ගත්තා මේ සමතුලිත කොන්දේසිය අපි කොහොමද ප්‍රස්ථාර සටහනක නිරූපණය කරන්නේ. හරිනේ. රයිට්. එහෙනම් අපි ඒ ප්‍රස්ථාර සටහන ඇඳගමු. ඔයාගේ පිටු අංක 7 ප්‍රස්ථාරයක් අඳින්න දීලා තියෙනවා. එතන ඇඳ ගන්න. හිස්තැන අපිට පුරව ගන්න පුළුවන්. විනාඩි 3ක් දෙන්නම් ඇඳ ගන්න. හරි. ඒ අතර ඔයාට තියෙන ගැටලු මයෙන් අහන්න. රයිට්. ප්‍රශ්නයක් අහනවා එක්කෙනෙක්. මේ W රේඛාව නැත්තම් ගිලිහීම් වක්‍රය ඍණ අන්තක් ඛණ්ඩයකින් පටන් ගන්න ඇයි කියලා. පුතේ ඒකට උත්තරේ ඉදිරියේදී හම්බෙනවා ඔයාට සංඛ්‍යා දත්තත් එක්කලා. එතෙක් මම මෙහෙම කියන්නම්. දැන් ඔයා දන්නවා පුතේ ගිලිහීම් වල එක වටිනාකමක් තියෙනවා ඉතුරුම් කියලා එක්කෙනෙක්. හොඳට මතක තියාගන්න ආදායම් මට්ටම බිඳුවේදී ඉතුරුම් තියෙන විදිහක් නැහැ. අපි කියනවා ඉතිරි කිරීම කරලා තියෙනෙව්වත් පරිභෝජනයට පටන් ගන්නවා. නැත්තම් ණය පදනම් මත පරිභෝජනය කරනවා. ඒ නිසා ආදායම ශූන්‍ය මට්ටමේදී ඉතුරුම් ඍණාගයක් ගන්නවා කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ තියෙන ඉතුරුම් අපි පරිභෝජනයට යොදන හින්දා ඉතුරුම් අඩු වෙනවා. එහෙනම් ආදායම ශූන්‍ය මට්ටමේදී ඉතුරුම් ඍණාගයක් ගන්න හින්දා මේ ගිලිහීම් රේඛාවේ අන්තක් ඛණ්ඩයත් ඍණ වෙනවා. ඒක අපි ඉදිරියේදී ඉතුරුම් වක්‍රය අඳිද්දි මනාව පැහැදිලි වෙයි. හරිනේ පුතේ? හරි. අපි යමු එහෙනම් ඔයාගේ පිටු අංක 7 ඔයාට දීලා තියෙනවා ප්‍රශ්නයක් දීලා තියෙනවා බාන විභාග ප්‍රශ්නයක්. ඒක අපි ඉවර කරගෙන යමු. ඊට කලින් අතන හිස්තැන් දෙක පුරව ගන්නකො ඔය ප්‍රස්ථාරට ඉස්සරහ නැත්නම් ඒක ආයෙ මට කියන්න වෙනවා. බලන්න උතන කියනවා පුතේ විදීම් කාන්දු වීම ප්‍රවේශය. D හිදී සාර්වාර්ථිකයේ සමතුලිත වේ. වරහන් ඇතුළේ තියෙනවා W සමානයි J කියලා. ඊළඟට කියනවා D ලක්ෂයට පහළ ලක්ෂයන් වලදී W ට වඩා J විශාල නිසා එතන J විශාල වෙන්න ඕන. නිසා ආර්ථිකයේ ප්‍රසාරණය වේ. ඊළඟට D ලක්ෂයට ඉහළ ලක්ෂයන් වලදී W විශාලයි J නිසා ආර්ථිකයේ සංකෝචනය වේ. ඒක හදාගන්න. හරි. right. අපි යමු පුතේ ප්‍රශ්නෙට. ජාතික ආදායමේ සමතුලිත මට්ටම යන්නෙන් අදහස් වන්නේ කුමක්දයි උචිත ප්‍රස්ථාර සටහනක් උපයෝගී කරගනිමින් පැහැදිලි කරන්න. 2008 A level paper එකේ. දැන් අපි උත්තරේට යනවා. ඒ උත්තරේ ඉදිරිපත් කරනවා පුතේ මේ සමතුලිත ජාතික ආදායම් මට්ටම ඉදිරිපත් කළ හැකි විකල්ප රූප සටහන් 3ක් ඇත්තටම. මාකින් එකේ උත්තර 3ක් දීලා තිබ්බා 3ටම ලකුණු දුන්නයි කියන්නේ විකල්ප 3ක් දුන්නේ. එකක් තමයි y සමානයි e ප්‍රස්ථාරේ. දෙක මේක w සමානයි j ප්‍රස්ථාරේ. තව එකක් එයා ඇඳලා තිබ්බා AD සමානයි AS ප්‍රස්ථාරේ. ඇත්තටම අර y සමානයි ඊම තමයි. නමුත් සමාහාර ඉල්ලුම් හා සමාහාර සැපයුම් වක්‍ර ඡේදන ලක්ෂයේදීත් සමතුලිතය ඉදිරිපත් කරන්න පුළුවන්. අපි මුලින්ම නිර්වචනය කරන මොහොතේ ඇඳපු ප්‍රස්ථාරේ මතක නම් අන්න එතනදී මම ඒක තමයි කියලා දුන්නේ. හරි බලන්නකො මෙතන උත්තර ටික බලන්න. පළවෙනි එක දීලා තියෙනවා සමස්ත වියදම් ආදායම් ප්‍රවේශය කියලා. එතන තියෙනවා මෙහෙම. මෙම ප්‍රවේශයට අනුව සැලසුම් කළ සමස්ත වියදම මූර්ත නිමවුම් වටිනාකමට සමාන වන විට සමතුලිත ජාතික ආදායම් මට්ටම තීරණය වේ. මෙම රූප සටහනෙහි සමස්ත වියදම් වක්‍රය C ධන I ධන G ඒ කියන්නේ අර NX දීලා නැහැ මේක සංවෘත ආර්ථිකයක් විදිහට ඇඳලා තියෙන්නේ. අංශක 45 රේඛාව ඒ කියන්නේ y සමානයි e රේඛාව ඡේදනය වන ලක්ෂයේදී සමතුලිත ආදායම් මට්ටම තීරණය වේ කියලා තියෙනවා. ඔයා දන්නවා දැන් අද කියලා දුන්නා. ඒ ඡේදන ලක්ෂයේ නම් කරන්නකො පුතේ D කියලා. කැපිටල් D කියලා දාන්නකො.
දැන් ඔයාගේ රූප සටහනට ඉස්සරහින් තියෙන අර හිස්තැනේ මෙන්න මේක ලියන්නකො. ලියන්න මෙහිම. ප්‍රස්ථාර සටහනේ පරිදි D ලක්ෂයේදී W සමානයි J වන බැවින් සාර්ව ආර්ථිකය සමතුලිත වේ. හරි. පිටු අංක 8ට එන්න පුතේ දෙවෙනි ප්‍රස්ථාරේ දීලා තිනවා ආට පේනවා ඇති විදීම් කාන්දු වීම ප්‍රවේශය කියලා එකක්. ඒක තමයි මේ ඒ රූප සටහන බලන්න මේක තමයි ඇඳලා තියෙන්නේ. ඒකත් ඇඳලා තියෙන්නේ රජයේ සහිත සංවෘත ආර්ථිකයක W සමානයි S ධන එතන වරද්දලා වගේ විවෘත ආර්ථිකයක ඇඳලා තියෙන කමක් නැහැ. S ධන T ධන M I ධන G ධන X කියලා වෙන්න ඕන. එතනත් ඡේදන ලක්ෂයේ D කියලා දාන්න මේ වගේම. එතනත් නෝට් එක ලියා ගන්න පුතේ D ලක්ෂයේදී W සමානයි J කොන්දේසිය. ඉටුවන නිසා සාර්ව ආර්ථිකයේ සමතුලිත වේ. හරි අවසාන රූප සටහන ඔයාලට පේනවා ඇති AD සහ AS වක්‍ර ඇඳලා තියෙනවා. එතනත් පුතේ ඡේදන ලක්ෂයේ D කියලා දාන්න කැපිටල් D දාගන්න. දැන් නෝට් එක බලන්න. එතන කියනවා AS වක්‍රය AD වක්‍රයේ එකිනෙක ඡේදනය වන අවස්ථාවේ වරහන් ඇතුලේ D ලක්ෂයේදී කියලා ලියන්න. D ලක්ෂයේදී සාර්ව ආර්ථිකයේ සමතුලිතයටපත් වේ. හරිනේ. ඔන්න බලන්න ඔයාට ලකුණු 4ක ප්‍රශ්නයකට උත්තරේ. ඔය ප්‍රස්ථාර තුනම අඳින්න ඕනේද? නෑ. ඔය තුනෙන් එකක් ඇඳලා තිබ්බනම් ලකුණු ටික හම්බුණා. එහෙමයි දීලා තිබ්බේ. බලන්න 2009 ලෙවල් වල අහනවා ඊටාම බොළඳ ප්‍රශ්නයක්. සමාහාර ඉල්ලුම විසින් ආදායම් මට්ටම නිර්ණය කරනු ලබන්නේ කෙසේද? හරි. බොළඳුනාට සමහර ළමයිට අහපු ප්‍රශ්නේ අහන විදිහට තේරුන්නේ මට තේරෙනවා. මේකේ අහන ප්‍රශ්නේ ආයෙ මම කියනවා සමාහාර ඉල්ලුම විසින් ආදායම් මට්ටම නිර්ණය කරනු ලබන්නේ කෙසේද? ඒ කියන්නේ පුතේ ඉල්ලුමට අනුව සැපයුම තීරණය වෙන්නේ කොහොමද කියලා අහන්නේ. ඒක අපි උත්තරේ ලියන්න ඕනේ මෙන්න මේ විදිහට. මේ පැත්ත බලන්න ඉස්සලා කියලා දෙන්න. අපි ඊට පස්සේ උත්තරේට යමු. සමතුලිත ජාතික ආදායම තීරණය වෙන්නේ කොහොමද කියලා අහනවා ඉල්ලුමට අනුව. ඒක වෙන්නේ මෙහෙමයි. අපි හිතමු E වල අගය විශාලයි නම් Y වල අගයට වඩා. එතකොට ඉල්ලුමට සරිලන සැපයුමක් ආර්ථිකයේ තුල නැහැ. එතකොට නිමෝම මොකද වෙන්නේ? සමතුලිත ජාතික ආදායම තීරණය වෙන්න නම් නිමෝම මේ වෙලාවේ ප්‍රසාරණයක් වෙන්න ඕන. නිමෝම ප්‍රසාරණය වෙන්න ඕන. නිමෝම වැඩි කරන්න ඕන. ඉල්ලුමට සරිලන සැපයුමක් බිහිවන තෙක් නිමෝම අපි ප්‍රසාරණය කරනවා. හිතන්නකෝ Y වලගේ විශාල වුණා කියලා E වලට වඩා එතනදි වෙන්නේ පුතේ ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් ආර්ථිකයේ තුල ගොඩ නැගෙනවා. එහෙනම් ඉල්ලුමට සරිලන සැපයුමක් පවතින තෙක් බිහිවන තෙක් අපි නිමෝම සංකෝචනය කරන්න ඕන. ඒ කියන්නේ ඉල්ලුමට වඩා වැඩියෙන් දැන් සපයන්න. එහෙනම් ඉල්ලුමට සරිලන සැපයුමක් ඇතිවන තෙක් අපි නිමෝම සංකෝචනය කරන්න ඕන. එහෙනම් අවසානයේදී y සමානව e තියෙනවා නම්
ඉල්ලුමට සරිලන නිමවුමක් ආර්ථිකයේ තුර තියෙන හින්දා නිමවුම වැඩි හෝ අඩු කිරීමක් කරන්නේ නැහැ. සාර්ව ආර්ථිකය සමතුලිත වෙනවා. ඔන්න ඕක තමා පුතේ වක්‍රාකාරයෙන් අහලා තියෙන්නේ. බලන්න ඒකේ උත්තරේ මම දීලා තියෙනවා මෙහෙම බලාගෙන ඉන්න. යම් දෙන ලද කාල පරිච්ඡේදයක් තුල මූර්ත නිෂ්පාදිතය නැත්තම් සමස්ත සැපයුම වටිනාකමට සමාන සමාහාර ඉල්ලුමක් හට ගන්නා විට ඒ කියන්නේ y සමානයි e විට සමතුලිත ආදායම් මට්ටම තීරණය වේ. ඊට පස්සේ කියනවා මූර්ත නිෂ්පාදිතයේ වටිනාකමට වඩා සමාහාර ඉල්ලුම වැඩි වුවහොත් ඕනනම් කාකපාදයක් දාලා e විශාලයි y නම් ආදායම් මට්ටම ප්‍රසාරණය වේ. එය අසමතුලිත තත්වයකි. මේ බලන්න. මේ වෙලාවේ ප්‍රසාරණයක් වෙනවා. ඒක සමතුලිතයක් නෙවෙයි අසමතුලිත තත්වයක්. ඊළඟට කියනවා y ට වඩා නැත්නම් මූර්ත නිෂ්පාදිතයේ වටිනාකමට වඩා සමාහාර ඉල්ලුම අඩු වුවහොත් ඒ කියන්නේ e කුඩයි නම් y ට වඩා මොකද්ද කියන්නේ? අඩු වුවහොත් ආදායම සංකෝචනය වේ. එතනත් අසමතුලිත තත්වයක් තමයි පවතින්නේ. පැහැදිලි කියන එක? ඔන්න ඔය කියන අවස්ථා තුන තමයි ඔයාගේ උත්තරේ කියන්න ඕන. මේ ලියලා තිබ්බ විදිහට කිව්වේ නැතත් මේ අවස්ථා තුන අපි පැහැදිලි කළා නම් අර ටියුට් එකේ මං ඉස්සලා ලියා ගන්න දුන්නා වගේ ඒක තමයි අහලා තියෙන්නේ. පැහැදිලිනේ පුතේ? හරි. දැන් ඔන්න අපේ මූලික කාරණය නැත්තම් මූලිකම සිද්ධිය මෙතනින් අවසන් වෙනවා. දැන් අපි යන්නේ මේ පාඩමේ ගණිතමය කොටස් ටික ඉගෙන ගන්න. එතකොට පාඩම ඉවරයි. තව තියෙන පුතේ සරල ආර්ථිකයක සමතුලිත විග්‍රහය, රජයේ සහිත සංවෘත ආර්ථිකයක සමතුලිත විග්‍රහය, විවෘත ආර්ථිකයක සමතුලිත විග්‍රහය සහ ගුණක ප්‍රතිවිපාකයේ විග්‍රහ කිරීම. ඔන්න ඔය කොටස් 4 ඉගෙන ගත්තාම ඔයාගේ පාඩම අවසానයි. අද දවසේ ඉතිරි කාලය තුල මම උත්සාහ කරනවා සරල ආර්ථිකයක සමතුලිතය තීරණය වෙන හැටි කියලා දෙන්න. එතකොට ඊළඟ බදාදා රජයේ සහිත සංවෘත ආර්ථිකයයි විවෘත ආර්ථිකයයි අනිවාර්යෙන් අවසానයි. ඊළඟ සතියේ ගුණක ප්‍රතිවිපාකය කරපුවාම ඔයාගේ සාර්ව ආර්ථිකයේ පාඩම අවසන් වෙනවා. එහෙම තමයි යන්නේ. ඉතින් අදත් ඔයාට ප්‍රස්තාර කොලයක් ඕන වෙනවා. ඒක නැතත් කමන්නේ. හැබැයි ලබන බදාදා වෙනකොට අනිවාර්යෙන් ප්‍රස්තාර කොල ටික ලං කරගෙනම පාඩමට ඉඳ ගන්න. මොකද ප්‍රස්තාර සටහන් අඳින්න තියෙනවා අනිවාර්යෙන්. ඒක ගානක් හරි පන්තිය තුල අපි කරන්න ඕන. ඊට පස්සේ මම ඔයාලට ගණන් හදන්න දෙන්නම්. ඊට පස්සේ අපි රිවිෂන් ටියුට් එකක් දුන්නාම ඒකෙත් ගණන් ඉදිරියේදී සාකච්ඡා වෙනවා. හරිනේ පුතේ? රයිට්. දැන් අහගන්න එහෙනම් අපි යන්න හදන්නේ මෙන්න මෙහෙම සිද්ධියකට. චුට්ටක් හොඳට අහගන්න කියන දේ. පුතේ මේ විශ්ලේෂණයේ පහසුව පිණිස සාර්වාර්ථිකයක සමතුලිත විග්‍රහය කරනකොට අපි මේ සමස්ත ආර්ථිකය ප්‍රධාන ප්‍රභේද 3ක් යටතේ වර්ග කරලා අවස්ථා 3ක් යටතේ අපි සමතුලිත විග්‍රහය කරනවා. ඒ කියන්නේ මේ ප්‍රායෝගික ලෝකයේ මෙවැනි වර්ගීකරණයක් නෑ පුතේ. ඇත්ත ලෝකයේ මෙහෙම වර්ගීකරණයක් නෑ. නමුත් අපිට විභාගයට එන ගණන් වල ස්වරූප 3ක් තියෙනවා. ඒ වර්ගීකරණය තමයි සරල ආර්ථිකය, රජයේ සහිත සංවෘත ආර්ථිකය, විවෘත ආර්ථිකය. ඔන්න ওই විදිහට අපි ආර්ථිකයන් කොටස් 3කට වර්ග කරලා වෙන වෙනම මේ ආර්ථික ක්‍රම තුනේ සමතුලිත විග්‍රහය කරනවා. දැන් ඇත්තටම ප්‍රධාන වශයෙන් මෙන්න මෙහෙම වර්ග කරන්නේ. සංවෘත ආර්ථික සහ විවෘත ආර්ථික කියලා තමයි වර්ග කරන්නේ. සංවෘතයි කියන්නේ පුතේ විවෘත වෙලා නැහැ. කාටද? විදේශ අංශයට විවෘත වෙලා නැහැ. විවෘතයි කියලා කියන්නේ අන්න විදේශ අංශයට රට විවෘත වෙලා තියෙන්නේ. තේරෙනවද කියන එක? ඒ හින්දා හොඳට මතක තියාගන්න මේ සංවෘත ආර්ථිකයක් හා විවෘත ආර්ථිකයක් අතර වෙනස තමයි සංවෘත කියන්නේ රට ඇතුලේ ගනුදෙනු වෙන්නේ. විදේශ අංශයත් එක්ක ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ. විවෘත ආර්ථිකයක් වෙච්ච ගමන් අන්න ඒ ආර්ථිකය විවෘත වෙනවා විදේශ රටවල් වලට. ඒ කියන්නේ විදේශ අංශයේ සම්බන්ධ වෙනවා ආර්ථිකයට.
එතකොට පුතේ මේ සංවෘතාර්ථික ක්‍රම නැවත අපි කොටස් දෙකක් යටතේ හඳුන ගන්නවා. එකක් තමයි සරල ආර්ථිකයේ හෙවත් අංශ දෙකේ ආර්ථිකය. අපි බලමු මේ කවුද කියලා. අනිත් එක්කනා තමයි රාජ්‍යය සහිත සංවෘත ආර්ථිකය. රජයේ සහිත සංවෘත ආර්ථිකයේ හෙවත් අංශ තුනේ ආර්ථිකය කියලාත් කියනවා. අංශ තුනේ ආර්ථිකය. දැන් අපි බලමු මේ සරල ආර්ථිකය කියන්නේ මොකද්ද? ඇයි අපි එයාට අංශ දෙකේ ආර්ථිකය කියලා කියන්නේ? පුතේ මේ සරල ආර්ථිකයක ඉන්නවා ආර්ථික කාරක දෙකක්. ඒ දෙන්න තමා පුතා කුටුම්බ අංශයයි ව්‍යාපාර අංශයයි. මෙහෙම බලන්නකෝ. ආර්ථිකයේ තුල ක්‍රියාකාරීව කටයුතු කරන්නේ කුටුම්බ අංශය සහ ව්‍යාපාර අංශය කියන දෙන්න විතර නම් එවැනි ආර්ථික ක්‍රමයකට අපි කියනවා අංශ දෙකේ ආර්ථිකයේ හෙවත් සරල ආර්ථිකයක් කියලා. ආර්ථිකයක් තුල ක්‍රියාකාරී ඒකක ලෙස කටයුතු කරන්නේ කුටුම්බ අංශය සහ ව්‍යාපාර අංශය කියන දෙන්න විතර නම් එවැනි ආර්ථිකයකට අපි කියනවා පුතේ අංශ දෙකේ ආර්ථිකයේ හෙවත් සරල ආර්ථිකයක් කියලා. එතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ මේ අංශ දෙකේ ආර්ථිකයක එහෙම නැත්නම් සරල ආර්ථිකයක රජයක් නැහැ විදේශංශයක් නැහැ. හොඳට මතක තියාගන්න. කවුද ඉන්න දෙන්න? කුටුම්බ සහ ව්‍යාපාර කියන දෙන්න පමණයි ඉන්නේ. ඊළඟට අපි ගත්තොත් රජයේ සහිත සංවෘත ආර්ථිකයක් කියන්නේ කවුද කියලා. මේන් අහගන්න. මෙතන පුතා විදේශංශය නැහැ. විදේශංශයව විවෘත වෙනවනේ. හැබැයි 3 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ කුටුම්බ ඉන්නවා, ව්‍යාපාරත් ඉන්නවා. ඊට අමතරව තව එක්කෙනෙක් එකතු වෙනවා රජයේ. ඒකයි මේකට කියන්නේ රජයේ සහිත සංවෘත ආර්ථිකය. මේක සංවෘතයි. හැබැයි මේකේ ඉන්නේ සරල ආර්ථිකයක හිටපු දෙන්නයි අලුතෙන් එක්කෙනෙක් එකතු වෙනවා කවුද? රජයේ සම්බන්ධ වෙනවා. එහෙනම් සරල ආර්ථිකයට රජයේ සම්බන්ධ වුණාම ඒ වගේ ආර්ථිකයකට අපි කියනවා අංශ තුනේ ආර්ථිකයේ හෙවත් රජයේ සහිත සංවෘත ආර්ථිකය කියලායි කියන්නේ. රජයේ සහිත සංවෘත ආර්ථිකය. හරි ඊළඟ එක්කනා තමයි විවෘත ආර්ථිකය. අපි බලමු විවෘත ආර්ථිකයක් කියන්නේ කවුද කියලා. එහෙනම් දැන් ඔයාට තේරෙන්න ඕන අය මම කිව්වේ නැතත් විවෘත ආර්ථිකයක් කියන්නේ කවුරු වෙන්න ඕනද අනිවාර්යයෙන්ම මේ රජයේ සහිත සංවෘත ආර්ථිකයට විදේශංශය සම්බන්ධ වුණාම එවැනි ආර්ථිකයක් අපි සලකනවා විවෘත ආර්ථිකයක් කියලා. එහෙනම් මෙතන අංශ 4ක් තියෙනවා. කවුද ඉන්නේ? කුටුම්බ අංශේ ඉන්නවා, ව්‍යාපාරික අංශේ ඉන්නවා, රජයේ ඉන්නවා. ඊට අමතරව විදේශ අංශේ අලුතෙන් එකතු වෙනවා. අන්න එහෙම වුණාම මේ ආර්ථික ක්‍රමයට අපි කියනවා විවෘත ආර්ථිකයේ හෙවත් අංශ 4 ආර්ථිකය කියලා. ඒ කියන්නේ පුතේ රජයේ සහිත සංවෘත ආර්ථිකයකට විදේශංශය සම්බන්ධ වුණාම අන්න එයාට අපි කියනවා විවෘත ආර්ථිකයේ හෙවත් අංශ 4 ආර්ථිකය කියලා. තේරුණාද? එහෙනම් දැන් මේ විශ්ලේෂණයේදී පැහැදිලි වෙන්න ඕන ඔයාට අපි මේ අර්ථ ක්‍රම වර්ගීකරණය කරන්නේ ප්‍රායෝගික ලෝකයේ තියෙන විදිහක් නෙමෙයි පුතේ මේක. මේ කුටුම්බයි රජය ව්‍යාපාරයි ඉන්න ආර්ථික ක්‍රම එහෙම ලෝකේ නැහැ. එහෙම හොයාගන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි මේ අධ්‍යයනයේ පහසුව සඳහා මේ ගණනය කිරීම සඳහා ඒ වගේ පහසුව උදෙසා අපි මේ අර්ථ ක්‍රම ප්‍රධාන කොටස් 3කට එදකොට වර්ග කරලා තියෙනවා. ඒ වර්ග කිරීමේ පදනම වෙන්නේ ආර්ථික කාරක විදිහට සම්බන්ධ වෙන්නේ කවුද කියන කාරණේ මත. නේද? එතකොට සරල ආර්ථිකයක් ගත්තොත් ප්‍රධාන වශයෙන් අපි සංවෘත හා විවෘත විදිහට වර්ග කරලා සංවෘත ආර්ථික නැවත කොටස් දෙකකට බෙදලා සරල ආර්ථිකය හා රජයේ සහිත සංවෘත කියලා. එතකොට සරල ආර්ථිකයක් කියන්නේ කුඩාම තැන. එතකොට මේකේ ඉන්නේ කවුද? දෙන්නයි ඉන්නේ. කවුද ඉන්නේ දෙන්නා? කුටුම්බ අංශයයි ව්‍යාපාර අංශයයි විතරනම් ආර්ථිකයේ තුල ඉන්නේ.
ක්‍රියාකාරී ඒකක විදිහට එවැනි ආර්ථිකයක් සරල ආර්ථිකයක් වෙනවා. එතකොට මේ සරල ආර්ථිකයට රජය සම්බන්ධ වුණාම එවැනි සංවෘත ආර්ථිකයක් අපි හඳුන්වනවා රජයේ සහිත සංවෘත ආර්ථිකයක් කියලා. රජයේ සහිත සංවෘත ආර්ථිකයක්. ඊළඟට මේ රජයේ සහිත සංවෘත ආර්ථිකයට විදේශංශය සම්බන්ධ වුණාම ඒකට අපි කියනවා විවෘත ආර්ථිකයේ හෙවත් අංශ 4 ආර්ථිකය කියලා. එතකොට ඔයාගේ විභාගෙට රචනා පේපර් එකේ සමතුලිත ජාතික ආදායම සමීකරණ ප්‍රස්තාර සහ ලේඛන ඒ කියන ක්‍රම තුනෙන්ම ගණන් එනවා අපි ඉගෙන ගන්නවා. ඒ ගණන් හදද්දි පුතේ සරල ආර්ථිකයක රජයේ සහිත සංවෘත ආර්ථිකයක විවෘත ආර්ථිකයක අපි ගණන් හදනවා. ඒතර ඔයාට විභාගෙට මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ රචනා පේපර් එකේ සංකීර්ණම තැනින්. ඒ කියන්නේ විවෘත ආර්ථිකයක සමතුලිත ජාතික ආදායම තමයි හොයන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා මේ සරල සංවෘත මේ රජයේ සහිත එක ඉගෙනගෙන ප්‍රමාණවත් නැහැ. ඔයා මේකේ අමාරුම තැනට එනකන් ඉගෙන ගත යුතුමයි රචනා පේපර් එකේ ප්‍රශ්න ලියනවා නම්. මොකද මේ දක්වා ඔයාට දීලා තියෙන විභාග ප්‍රශ්නවල ගාන ඇවිල්ලා තියෙන පුතේ මෙතෙන්නම එනකන් අහලා තියෙනවා. හැබැයි කෙටි ප්‍රශ්න පත්‍රයේ බොහෝ විට ඔයාට මේ අවස්ථා දෙකෙන් ගණන් අහලා තියෙනවා. ඒ නිසා මේ හැම තැනක්ම වෙන වෙනම අපි සාකච්ඡා කරන්න වෙනවා. ඉතින් අද ඉඳලා මම පටන් ගන්නේ සරල ආර්ථිකයක සමතුලිත විග්‍රහය. ඔන්න හොඳට මතක තියාගන්න. හරි. ඒ ටික තේරුම් නැත්නම් කාට හරි අහන්න පුළුවන්. ඒ අතර මම යනවා ඔයාගේ නෝට් එකට පිටු අංක 8ට එන්න හැමෝම. ඒකේ අර කොටුව ඇතුලේ තියෙන නෝට් එක කියව ගන්න. ඒකේ කියනවා පුතේ සාර්ව ආර්ථික සමතුලිත විග්‍රහය. හොඳට බලා ගන්න එක මාත් එක්ක පාඩම යමු. එතන කියනවා සාර්වාර්ථික සමතුලිත විග්‍රහය අධ්‍යයනය කිරීමේ පහසුව තකා ආර්ථික කාරකයන් වෙන වෙනම ආර්ථිකයේ තුල හැසිරෙන ආකාරය පිළිබඳ අවබෝධ කර ගැනීම වඩාත් යෝග්‍ය වේ. ඒ සඳහා ආර්ථිකයන් පහත පරිදි වර්ග කිරීමක් සිදු කළ හැකිය. 1 සංවෘත ආර්ථිකය 2 විවෘත ආර්ථිකය. ඒ සංවෘත ආර්ථිකයේ යටතේ තියෙනවා කුටුම්බ හා ව්‍යාපාරික අංශය පමණක් සිටින ආර්ථිකය. ඒකට කියනවා අපි සරල ආර්ථිකය කියලා. ඊළඟ කුටුම්බ ව්‍යාපාර හා රාජ්‍ය අංශයට නැත්නම් රාජ්‍ය අංශයේ සිටින ආර්ථිකය. ඒ තමයි රජයේ සහිත සංවෘත ආර්ථිකය කියන්නේ. ඊළඟට අපි ගන්නවා විවෘත ආර්ථිකය. ඒකේ ඉන්නවා කුටුම්බ ව්‍යාපාර රජයේ සහ විදේශ අංශයේ සිටින ආර්ථිකය. ඒක තමයි අපේ සංකීර්ණම මට්ටම. එහෙනම් පිටු අංක 9ට ගිහපුවාම එතන මුලින්ම මාතෘකාව තියෙනවා සරල ආර්ථිකයක සමතුලිත විග්‍රහය. හරි. පොතේ තියෙන සටහනට එන්න කලින් මම පොඩි දෙයක් කතා කරලා ඉන්නම්. එතකොට ඔයාලට මේක අවබෝධ කරගන්න ලේසි. ඊට පස්සේ පොතේ තියෙන පිළිවෙලට ටියුට් එකේ පිළිවෙලට අපි කරුණෙන් කරුණ ඉගෙනගෙන යමු. හරි. දැන් ඔක්කොමලා ඔය ටියුට් එක පැත්තකින් තියලා අහපව මේ බෝඩ් එක දිහා බලා ගන්න. මාත් එක්ක කතා කරගෙන යන දේවල් ගැටලු තියෙනවා නම් ඔයාට පුළුවන් ක්‍රම දෙකට අහන්න. එක්කෝ chat කරලා අහන්න පුළුවන් නැත්නම් කතා කරලාම අහන්න පුළුවන්. මං හරි කැමති ඔයා පන්ති කතා කරනවා නම් ඒතර අනිත් අයටත් මේ ප්‍රශ්න ඇහෙනවා. ඒ වගේම ඒවට සාධාරණ උත්තරයක් වාට දෙන්න පුළුවන් ඒවට මම දෙනවා. හරි. දැන් හොඳට බලාගෙන ඉන්න මේ දිහා. පුතේ සරල ආර්ථිකයක් ගත්තහම මේ සරල ආර්ථිකයක ඉන්නේ කුටුම්බ අංශය සහ ව්‍යාපාර අංශය දෙක විතරයි. ඒ හින්දා සරල ආර්ථිකයක සමතුලිත කොන්දේසි ගත්තොත් දැන් හොඳට බලා ගන්න. මම යනවා මේ සරල ආර්ථිකයක සමතුලිත කොන්දේසි කොහොමද ඉදිරිපත් කරන්න කියලා ඉගෙන ගන්නයි යන්නේ. ඇයි එහෙම සාකච්ඡා කරන්නේ?
අපිට බෑ පුතේ මේ සරලාර්ථිකයට අදාළව විදේශාංශ නැත්තම් විවෘතාර්ථිකයක කොන්දේසි ටික ලියන්න බෑ. ඒ කොන්දේසි සරලාර්ථිකයට ගැලපෙන විදිහට අපිට හදාගන්න වෙනවා. දැන් අපි ගත්තොත් සමතුලිත කොන්දේසි දෙකක් තිබ්බනේ. එක්කෙනෙක් තමයි y සමානයි e කොන්දේසිය. අනිත් එක්කනා තමයි w සමානයි j කොන්දේසිය. මේ කොන්දේසි දෙකනේ තිබ්බේ පුතේ නැත්තම් සාර්වාර්ථිකය සමතුලිත වෙන්න. මේ දෙක තමයි ඉටු වෙන්න ඕන. දැන් අපි ගත්තොත් සරල ආර්ථිකයක y වල තියෙන්නේ මොනවද? e වල තියෙන්නේ මොනවද කියලා බලමු. දැන් අපි සරල ආර්ථිකයේ පැත්තකින් තියලා අපි y ශ්‍රිතයයි e ශ්‍රිතයයි කියලා දුන්නා මතක ඇති විවෘතාර්ථිකයක් දක්වා. y වල ඔයාට මතක නම් අපි ඉගෙන ගත්තා මතකද බලන්න c ධන s ධන t ධන m කියලා එකක් කියලා දීලා ඇති. සමාහාර සැපෙන්. e වල ඔයා ඉගෙන ගත්තා c ධන g ධන නැත්නම් c ධන i ධන g ධන nx කියලා එකක් ඉගෙන ගත්තා. සමාහාර ඉල්ලුණු. දැන් මේ විවෘතාර්ථිකේනේ පුතේ සරලාර්ථිකයක ඉන්නේ කුටුම්බ හා ව්‍යාපාර කියන දෙන්න විතරයි. එහෙනම් සරලාර්ථිකයක y වල ආනයන තියෙන්න පුළුවන්ද? බෑ. විදේශාංශේ නෑ. එහෙනම් එයා අයින් කරනවා. බදු තියෙන්න පුළුවන්ද? බෑ. ඇයි? රජේ නෑ. එහෙනම් එයා අයින් කරනවා. ඉතුරුන් තියෙන්න පුළුවන්ද? පුළුවන්. කුටුම්බත් ඉන්නවා, ව්‍යාපාරත් ඉන්නවා. ඒ දෙන්නගේ පෞද්ගලික ඉතුරුන් තියෙන්න පුළුවන්. පරිභෝජනයේ තියෙන්න පුළුවන්ද? පෞද්ගලික කුටුම්බ පරිභෝජනේ? ඔව් අනිවාර්යෙන් තියෙනවා කුටුම්බංශයේ තියෙන හින්දා. එහෙනම් සරල ආර්ථිකයක y වල ඉතුරු වෙන්නේ c සහ s පමණයි. තේරෙනවද? ඊළඟ අපි වියදම ගත්තොත් සරල ආර්ථිකයක nx තියෙන්න පුළුවන්ද? බෑ. ඇයි? සුද්ධපනායන තියෙන විදිහක් නැහැ විදේශාංශේ නැති හින්දා. g තියෙන්න පුළුවන්ද? බෑ. මොකද g තියෙන විදිහක් නැහැ රජේ නැති හින්දා. i ආයෝජන තියෙන්න පුළුවන්. පුළුවන්. මොකද ව්‍යාපාරික අංශේ ඉන්නවා. කුටුම්බ පරිභෝජනේ ඔව් තියෙනවා. මොකද කුටුම්බ අංශේ ඉන්නවා. එහෙනම් ඔයාට දැන් තේරෙන්න ඕන පුතේ සරල ආර්ථිකයක y සහ e මෙන්න මේ විදිහටයි සකස් වෙන්නේ. අපි ඒකයි කිව්වේ. ඔයා මේ ආර්ථිකයට ගැළපෙන විදිහට මේ සමීකරණ හදා ගන්න වෙනවා අපිට. අපි දැන් සාකච්ඡා කරන්නේ විවෘතාර්ථිකය නෙමෙයි. සරල ආර්ථිකයක සමතුලිතය සාකච්ඡා කරන්නේ. ඒ නිසා සරල ආර්ථිකයට ගැළපෙන විදිහට මේ සමීකරණ ටික හදා ගන්න වෙනවා අපිට. එහෙනම් මට ඔය පුතාලා කියන්න සමතුලිතයේදී අපි දන්නවා සමතුලිතයේදී හොඳට බලා ගන්න. සමතුලිතයේදී y සමානයි e නිසා සමතුලිතයේදී y සමානයි e නිසා අපිට ලියන්න පුළුවන් මෙහෙම. y සමානයි e වෙනුවට අපිට ලියන්න පුළුවන් පුතේ c ධන i කියලා. එහෙනම් y සමානයි c ධන i කියලා අපි ලියනවා. ඇයි සමතුලිතයේදී y ඊට සමාන නම් y c ධන ඊට සමාන වෙන්න ඕනේනේ. y c ධන iට සමාන වෙන්න ඕනේ. ඇයි e සමානයි c ධන i නේ. ඒ හින්දා ගණිතය. එහෙනම් ඔයා මේකෙදි පාඩම් කරන සමතුලිත සමීකරණය මෙන්න මේක. ඔයාට ගණන් හදන්න ඉන්නේ පුතේ මෙන්න මේ සමීකරණය ඇසුරේ. y සමානයි c ධන i කියන සමීකරණේ කටපාඩම් කරගන්න වෙනවා සරල ආර්ථිකයක සමතුලිතය හොයන්න. ඕකෙන් තමයි ඔයාට විභාගෙදි ගාන එන්නේ. හරි එහෙනම් අපි යමු මේකට. තේරුම් නැත්නම් අහන්න මම එයාලට වෙලාව දෙනවා. අහපව් සාකච්ඡා කරද්දී w සමානයි j කොන්දේසි. ඒ කියන්නේ ගිලිහීම් විදීම් ප්‍රවේශය. ගිලිහීම් විදීම් ප්‍රවේශය යටතේ සාර්වාර්ථිකයක් සමතුලිත වෙද්දී w වල අගේ j වල අගයට සමාන වෙන්න ඕන. දැන් අපි ඉන්නේ සරලාර්ථිකයක. සරලාර්ථිකයක w සහ
J වල මොනවද තියෙන්නේ කියලා අපි බලමු. දැන් W වල තියෙන ඔක්කොම දේවල් ලිව්වොත් S ධන T ධන M. J වල ඔක්කොම ලිව්වොත් I ධන G ධන X. right. දැන් අපි තර්ක කරමු. පුතේ සරලාර්ථිකයක W තුල M තියෙන්න පුළුවන්ද? ආනයන තියෙන්න පුළුවන්ද? බෑ. ඇයි? විදේශංශේ නැහැ. T තියෙන්න පුළුවන්. ඒත් බෑ. මොකද රජේ නැහැ. Tත් නැහැ. ඊළඟට J වල X තියෙන්න පුළුවන්ද? බෑ. අපනයන නැහැ. විදේශංශේ නැහැ. පොදු පරිභෝජනයේ හෙවත් රාජ්‍ය මිලදී ගැනීම තමයි G කියන්නේ. තියෙන්න පුළුවන්. බෑ. මොකද ආණ්ඩුව නැහැ. එහෙනම් සරලාර්ථිකයක පුතේ ගිලිහීම් තුල තියෙන ඉතුරුම් විතරයි විදීම් තුල තියෙන්නේ ආයෝජනයේ පමණයි. එහෙනම් අපි සමතුලිතයේදී මොකද්ද කරන්න පුළුවන්නේ? W සමානයි J නිසා සමතුලිතයේදී W සමානයි J නිසා අපිට ලියන්න පුළුවන් නේද? W J ට සමාන නම් ගණිතයට අනුව S I ට සමාන වෙන්න ඕන නේද? ඔව්. මොකද W S ට සමානයි J I ට සමානයි. W J ට සමාන නම් S මොකේද සමාන වෙන්න ඕන? I ට. ගණිතයට අනුව එම නිසා S සමානයි I විය යුතුයි. එහෙනම් සරලාර්ථිකයක ගිලිහීම් විදීම් ප්‍රවේශයට අනුව ඔයා පාඩම් කරන්න ඕන සමීකරණය S සමානයි I විය යුතුයි කියන එක. ඔන්න ඔය කියන සමීකරණ දෙක තමා පුතේ සරලාර්ථිකයක සමතුලිතයට අදාළ ඔයා මතක තබා ගත යුතු සමීකරණ වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔය ටික ගොඩනගන්න තමයි අද ඉඳලා මම උගන්වන්න යන්නේ. හරි. එතකොට මේ ටික මම දැන් ලියා ගන්න දෙන්නේ නෑ. ඒක ඉදිරියේදී ඔයාලට ක්‍රමානුකූලව හම්බ වෙනවා. අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ සරල ආර්ථිකයක සමාහාර වියදමේ තියෙන සංරචක දෙක පිළිබඳව. මේ කුටුම්බ පරිභෝජනය සහ දල ආයෝජනය කියන වියදම් දෙක පිළිබඳ තමයි අද සාකච්ඡාව යන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම එමු පිටු අංක 9ට. ඊට කලින් කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. විනාඩි 2ක් දෙනවා ප්‍රශ්න අහන්න. ඔයාගේ විනාඩි 2 ගන්න. තව විනාඩි 2කින් මම පටන් ගන්නවා. ඒ අතර ප්‍රශ්න අහන්න පුළුවන්. මොනවද තේරුන්නේ නැත්තේ? ප්‍රශ්න අහන්න විනාඩි 2යි දෙන්නේ. ප්‍රශ්න නෑ වගේ. එහෙනම් අපි පාඩමට යමු. පුතේ ගන්න ඔයාගේ පිටු අංක 9 සටහන ගන්න. පිටු අංක 9 ගන්න. ඒකේ බලා ගන්න හැමෝම මුලින් තියෙනවා සරලාර්ථිකයක සමතුලිත විග්‍රහය. ඒ යටතේ කියනවා සරල ආර්ථිකයක සමතුලිතය නැත්නම් ආර්ථිකයක කුටුම්බ හා ව්‍යාපාරික අංශයේ පමණක් ක්‍රියා කරයි. එබැවින් ආර්ථිකයක සමාහාර වියදම් ප්‍රවාහය නැත්නම් ප්‍රධාන සංරචක දෙකකින් සමන්විත වේ. එනම් එක ලියන්න පුතේ දල ආයෝජනය I. දල ආයෝජනය I. දෙක ලියන්න කුටුම්බ පරිභෝජනය C. කුටුම්බ පරිභෝජනය C. හරි. දැන් පහලින් තියෙනවා පුතේ ආයෝජන වියදම් ගැන සාකච්ඡාවක් කරන්න.
දැන් මම මේ කියන දේවල් අහගෙන ඉන්න. පුතේ මං ඔයාට ඉස්සරලා කියලා දුන්නා මේ වියදම් වල වර්ග දෙකක් තියෙනවා පුතේ. අපි මේ පාඩමේ ඉගෙන ගන්නවා ස්වායත්ත වියදම් සහ පෙළඹුම් වියදම් කියලා જાතියක්. මේ කාරණේ අහගන්න. ස්වායත්ත වියදම්. එහෙම නැත්නම් ස්වාධීන වියදම් කියලාත් කියනවා. අනිත් එක තමයි පෙළඹුම් වියදම්. පෙළඹුම් වියදම්. පෙළඹුම් වියදම්. මේ විදිහට මේ වියදම් වල වර්ග දෙකක් තියෙනවා. ස්වායත්ත වියදම් හා පෙළඹුම් වියදම් කියලා වියදම් වර්ග දෙකක් තියෙනවා. පුතේ මේ ස්වායත්ත වියදම් කියලා කියන්නේ ජාතික ආදායම වෙනස් වෙනකොට ඊට සංවේදීව වෙනස් නොවන වියදම්. මේ ස්වායත්ත වියදම් වල තියෙන ලක්ෂණය තමයි ජාතික ආදායම කුමන මට්ටමේදී වුණත් ස්වායත්ත වියදම එකම අගයක් තමයි ගන්නෙ. ඒ කියන්නේ y වල අගය මොකක් වුණත් ස්වායත්ත වියදම් ඒ අගයට සමාන වෙන ස්ථාවරව තියෙනවා. දැන් මේ ස්වායත්ත වියදම් වලට වැටෙන්නේ මෙන්න මේ වියදම්. එකක් දල ආයෝජන වියදමයි. තව එකක් තමයි පුතේ අපනයන වියදම් x. තව එකක් තමයි රාජ්‍ය මිලදී ගැනීම G. තව එකක් ආනයනත් ගන්න පුළුවන් M. ඒක වියදමක් විදිහට ගත්තොත් ඒකත් ස්වායත්ත වියදම්. හැබැයි අපි මෙතන දාන්නේ ඔය තුන දාන්නේ. ඊට අමතරව තව එක්කෙනෙක් ඉන්නවා පුතේ ස්වාධීන පරිභෝජන වියදම් සිම්පල් A. එයාව තව ඉදිරියේදී හම්බ වෙනවා අපිට. තාම පරිභෝජන සමීකරණය සාකච්ඡා කරේ නැහැ. ඒ හින්දා මේ ස්වායත්ත පරිභෝජනය කියන එක ඔයා දන්නේ නැහැ තාම. මං ඉදිරියේදී කියලා දෙනවා. මේ හතර දෙනා තමා පුතේ ස්වායත්ත වියදම් කියලා අපි සලකන්නේ. ඒ කියන්නේ I X G සහ A. මෙතන මේ x වෙනුවට ගොඩාක් දුරට අපි ගන්න nx කියන එක නා. සුද්ධ අපනයන කියලා හිතමුකෝ. මෙන්න මේ වියදම් හතර තමයි ස්වාධීන වියදම්. ස්වායත්ත වියදම්. ඒ කියන්නේ ජාතික ආදායමට සංවේදීව වෙනස් නොවන වියදම්. ඊළඟට මේ පෙළඹුම් වියදම් කියන්නේ ජාතික ආදායම වෙනස් වෙනකොට ඊට අනුකූලව වෙනස් වන වියදම්. ඒ කියන්නේ ජාතික ආදායමට සංවේදීව වෙනස් වන වියදම්. එවැනි වියදම් එකයි තියෙන්නේ ඒ තමයි පෙළඹුම් පරිභෝජන වියදම. දැන් අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා පුතේ මේ පරිභෝජන සමීකරණයේ කොටස් දෙකක් තියෙනවා. මෙන්න මෙහෙමයි අපි පරිභෝජන සමීකරණය ලියන්නේ C සමානයි A ධන BYD කියලා තමයි අපි ලියන්නේ පුතේ. C සමානයි A ධන BYD. හරියට QD සමානයි A ඍණ BP වගේ අර ඉල්ලුම් සමීකරණය වගේ පරිභෝජන සමීකරණේ පොදු සමීකරණයක් තියෙනවා. ඒ තමයි A සමානයි BYD. අපි ඉදිරියේදී මේ සමීකරණ ව්‍යුත්පන්න කරන්න ගොඩනගන්න ඉගෙන ගන්නවා. එතකොට මෙන්න මේ පරිභෝජන සමීකරණේ මේ සිම්පල් A කොටසෙන් පෙන්වන්නේ ස්වාධීන පරිභෝජන වියදම. ඒ කියන්නේ ඒක ජාතික ආදායමට අනුව වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ජාතික ආදායම බිඳුවේදීත් අපි පරිභෝජනය කරන අවස්ථා තියෙනවා. කාට හරි කියන්න පුළුවන්ද ආදායම ශූන්‍ය මට්ටමේදී පරිභෝජනයක් තියෙන්න පුළුවන්ද? කවුරු හරි කතා කරන්න බලන්න. ආදායමක් නැති වෙලාවකත් පරිභෝජන වියදම් දරන්න පුළුවන්ද? එහෙනම් අපිට ආදායම බිඳුව වුණත් පරිභෝජනය කරන්නේ නැද්ද අපි? කරනවා. ඔව් ඒ කරන්නේ කොහොමද අපි? ණය අරගෙන. අන්න හරි. එක ක්‍රමයක් තමයි අපිට පුළුවන් පුතේ ණයට පරිභෝජනය කරන්න. අපේ අතේ සල්ලි නැත්තම් අපි ණයට අරන් පරිභෝජනය කරනවා. තවත් ක්‍රමයක් තියෙනවා ඒක මොකක්ද කියන්න බලන්න. කාට හරි හිතෙනවනම් අපිට ආදායම් ලැබෙන්නේ නැති කාලේ. දැන් උදාහරණයක් මේ කාලේ. දැන් ඔයා හිතන්න මට ආදායම් ලැබෙන්නේ නැහැ. ඒතර මම නොකා නොබී මැරලා යනවද? නෑ එකක් ණයට අරන් පරිභෝජනය කරන්න පුළුවන්. තව විකල්ප ක්‍රමයක් තියෙනවා කියන්න බලන්න. ඔව් එක දරුවෙක් කියනවා.
ඉතුරුන් පරිභෝජනය කරන්න පුළුවන්. අන්න හරි. ඇයි? අපි කලින් කරන ලද ඉතිරි කිරීම පරිභෝජනය කරන්න පුළුවන්. අන්න ඒ වෙලාවේ තමා පුතා ඉතුරුන් වලින් අඩුවීමක් වෙන්නේ. ඒකයි අර කලින් දරුවෙක් ඇහුවේ අර W රේඛාව ඍණාත්මක අන්තක්ඛණ්ඩයකින් පිහිටන්නේ ඇයි කියලා. ආදායම බිඳුවේදී S අඩු වෙනවා. ඉතුරුන් අඩු වෙනවා. දැන් මම මේ දවස්වල ආදායම් ඉපෙව්වේ නැති වුණාට කලින් කරලා තියෙන උපයපු ආදායමෙන් ඉතිරි කරලා තියෙනවා නම් යම් මුදලක් ඒවා වියදම් කරන්න පුළුවන් මගේ පරිභෝජනයේ වෙනුවෙන්. අන්න ණයට පරිභෝජනය කරන්න පුළුවන්, ඉතිරි කරපුවා පරිභෝජනය කරන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් පෙළඹුම් පරිභෝජන වියදම් කියන කොටස තමයි පුතේ වැටෙන්නේ මෙන්න මේ සෙට් එක. මේ BYD කියන කොටස මේ බලන්න. මේකට තමයි අපි කියන්නේ පෙළඹුම් පරිභෝජන වියදම. මේ YD කියන්නේ disposable yield, වැය කළ හැකි ආදායම. ඒකට අනුව වෙනස් වෙන පරිභෝජන කොටස තමයි simple B. එහෙනම් BYD තුලින් පෙන්වන්නේ පෙළඹුම් පරිභෝජන වියදම. ඒ කියන්නේ ආදායමට අනුව වෙනස් වෙන පරිභෝජනය. ඒ හින්දා අපි කියනවා මේ පරිභෝජන වියදමේ කොටස් දෙකක් තියෙනවා. ස්වායත්ත පරිභෝජනයයි පෙළඹුම් පරිභෝජනයයි. එතනින් තමයි පෙළඹුම් පරිභෝජන නැත්නම් පෙළඹුම් වියදමක් ජනනය වෙන්නේ. ඒ අනුව පුතේ අපි සැලකිල්ලට ගන්නවා මේ පෙළඹුම් වියදම් හා ස්වායත්ත වියදම් කියලා වියදම් වර්ග දෙකක් තියෙනවා. අපි ජාතික ආදායම ගණනය කරන්න සම්බන්ධ වෙනවා. හරි. එතකොට මම සාකච්ඡා කරමින් ආවේ පුතේ ආයෝජනයේනේ. ඒතර ආයෝජනය කියන වියදම වැටෙන්නේ මෙතනින් I කියන ගොඩට. ඒ කියන්නේ ආයෝජනය කියන්නේ ස්වායත්ත වියදමක්. ආදායමට අනුව වෙනස් වෙන්නේ නැති වියදමක්. මොකද්ද මේ ආයෝජනය කියන්නේ? හොඳට මතක තියාගන්න. අපි ආයෝජනය කියලා කියන්නේ පුතේ කිසියම් කාල පරිච්ඡේදයක් තුල රට සතු ප්‍රාග්ධන තොගය වර්ධනය කිරීම සඳහා සම්පත් යොදවනවා නම් ඒකට තමයි අපි ආයෝජනය කියන්නේ. ආයෙත් කියනවා කිසියම් කාල පරිච්ඡේදයක් තුල රට සතු ප්‍රාග්ධන තොගය වර්ධනය කිරීම සඳහා යම් සම්පත් ප්‍රමාණයක් යොදවනවා නම් ඒ කරන වියදමට අපි කියනවා ආයෝජන වියදම් කියලා. රට සතු ප්‍රාග්ධන තොගේ වර්ධනය කිරීම සඳහා සම්පත් යෙදවීමේ ක්‍රියාවලිය අපි ආයෝජනය කියලා කියනවා. ඒතර ආයෝජනය කියන්නේ ස්වායත්ත වියදමක්, ස්වාධීන වියදමක්. ඒ නිසා අපි ආයෝජනය වක්‍රයක් විදිහට ප්‍රස්ථාර සටහනක නිරූපණය කළොත් ඒ ප්‍රස්ථාර සටහන ඉදිරිපත් කරන්න පුළුවන් මෙහෙම. අපි ගත්තොත් පුතේ සිරස් අක්ෂයට ආයෝජනය, තිරස් අක්ෂයට ජාතික ආදායම අරගෙන ප්‍රස්ථාරයක් ඇන්දොත් අපි හිතමු I සමානයි 200යි කියලා අපිට දීලා තියෙනවා කියලා. එහෙනම් මේක 200න් පටන්ගෙන ඕනම ආදායම් මට්ටමකදී ස්ථාවරගයක් ගන්න හින්දා මේක I සමානයි 200 විදියට මෙහෙම පිහිටනවා. Y අක්ෂයට සමාන්තරව සරල රේඛීයව පිහිටනවා. මේක ස්වායත්ත වියදමක් නිසා. එහෙමයි අපි ආයෝජනය ඉදිරිපත් කරන්නේ. හරි. එහෙනම් අපි බලමු. වාගේ නෝට් එක අවසන් කරමු එතනින්. ආයෝජන වියදම් I බලන්න. ආර්ථිකයක පවතින ප්‍රාග්ධන තොගයට අලුතින් කරනු ලබන එකතු කිරීම ආයෝජනය වේ. මේවා ප්‍රාග්ධන සමුච්චනය ලෙසද හඳුන්වයි. ආයෝජන ආර්ථිකය තුල නිපදවන ලද භාණ්ඩවලට අතිරේක වියදමක් බිහි කෙරෙන නිසා ආදායම් ප්‍රවාහයට එකතු වීමකි. අපි දන්නවා විදීම් වල කොටසක් තමයි ආයෝජනය කියන්නේ. ඉතින් වියදම් ප්‍රවාහය ප්‍රසාරණය කරනවා. එමගින් ආදායම් ප්‍රවාහය ශක්තිමත් වේ. Y වල වැඩිවීමක් සිද්ධ වෙන්න හේතු වෙනවා. ආයෝජන ශ්‍රිතය හා වක්‍රය කියලා දීලා තියෙනවා. පුතේ ඔතන සිරස් අක්ෂය I, තිරස් අක්ෂය Y. උදාහරණ කියන තැන ලියන්න I සමානයි 200යි කියලා. ඒකල ඔයා ප්‍රස්ථාරය අඳින්න මේ විදිහට. ප්‍රස්ථාරය අඳින්න මේ විදිහට.
ප්‍රස්ථාරය අඳින්න. හරි වක්‍රය ඇඳ ඔයා. බාන ප්‍රස්ථාරයට ඉස්සරහෙන් තියෙනවා පුතේ ආයෝජනය ආර්ථිකය තුල යම් ප්‍රමාණයක් ලෙස තීරණය වූ ස්වාධීන වියදමකි. ආන් එකට ඉරක් ගහගන්න. ස්වාධීන වියදමකි. එබැවින් ආයෝජන වක්‍රය සරල රේඛීයව පිහිටයි කියලා කියනවා. ඒ කියන්නේ y අක්ෂයට සමාන්තරව සරල රේඛීයව පිහිටනවා. හරිනේ? right. පුතේ එහෙනම් මම විශ්වාස කරනවා අද දවසට මේ ප්‍රමාණවත් කියලා. එතකොට ඔයා